දහසක් සිතුවිලි පසෙක තබා දෙවිඳුන් වෙත අප සිත් ඔසවා එක සිතුවිල්ලක රැඳී සිටින්නට දෙවිඳුන් අමතරින් පස සගයන්නට එක් ගව් කිතුරුවනේ එක් ගව් කිතුරුවනේ එක් ගව් කිතුරුවනේ එක් ගව් කිතුරුවනේ කොතැනක හෝ එක්වන ජනතාතරේ මම සිටිමි ඔළුවෙන් සමිඳුන් සුවදන් මෙනෙහි කරමු මේ මොහොතේ දහසක් සිතුවිලි පසෙක තබා සිතුවිල්ලක රැඳී සිටින්නට දෙවිඳුන් අමතරින් පස සගයන්නට එක් ගව් කිතුරුවනේ එක් ගව් කිතුරුවනේ එක් ගව් කිතුරුවනේ ඔතමයාගේ සහභාගී වෙන්නට සූදානම් වෙමු. දත් වැඳ ගන්න. දෙනත් වසා ගන්න. දහසක් සිතුවිලි පසෙක තබා එක සිතුවිල්ලක රැඳෙන්න. ඒ සිතුවිල්ල ජේසුම කරගන්න. ජේසුට මේ ලෝකයේ බද්ධ වෙන ස්වර්ගීක ගැඹුරුම නමස්කාරය දිව්‍යයාගයට ප්‍රවිෂ්ට වෙන්න. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. මාබෝල ශුද්ධාරෝග්‍ය දේවමාතා දේවස්ථානයේ 206 වන වාර්ෂික මංගල්‍යයට සූදානම් වීමේ 4 වන දිනය අදයි. අද දින තේමාව මූලධර්මවාදය හා කතෝලික ඉගැන්වීම් යනුයි. විවිධ මත නිසා ඇති වූ වේද භේද හා පෞද්ගලික වාසියක් හෝ අවශ්‍යතාවක් නිසා ගොඩනැගුණු විවිධ සභා හා ධර්මතා සමාජයේ පවතී. ශුද්ධෝපයෝධිතුමන්ගේ නායකත්වයෙන් ඉදිරියට ගමන්ගත් කතෝලික සභාව දෘශ්‍යමාන එකම නායකයෙකු යටතේ ක්‍රියා කරයි. එබැවින් ශුද්ධ සභාව මුහුණ දෙන විවිධ අභියෝග හමුවේ නොසැලෙන කිතුණුවක වන්නට වරම් යදමින් මෙම උතුම් යාගයට සහභාගී වෙමු. දත් වැඳ ගන්න. දෙනෙත් වසා ගන්න, හිස පහත් කර ගන්න. ඇස් දෙක පියාගෙන
ආත්මික ඇස් දෙක අරගන්න. ඔබ දිහා බලන්න. දවසේ වචනේ කියනවා කෛරාටිකය. හිපොක්‍රිට්. නළුවෙක්. රංගපාන කෙනෙක්. පොත්ත ගැන හිතන, හිත ගැන නොහිතන ප්‍රෝඩාවේ ජීවිතයක්. මං පල්ලියට ඇඳගෙන ඇඳුම ගැන හිතුවට මගේ ඇතුලාන්තයේ නිර්වත අසික්කිතකම පාපිෂ්ඨකම ඇතුලේ සොහොනක් පණුව ගහපු සැරව ගලන ගඳ කාලකන්නිකමක් එළියෙන් සුදු පිරුවට ඇඳගෙන සුදු හුණු ගාපු සොහොන්ගයක් ඒ සොහොන විවර කරන්න එසකේල් 37 යට සැකිලි ආයුධ පන දුන්නු ස්වාමින් වහන්සේට හැකි ඔබව ඒ සොහොනෙන් ගොඩ ගන්නට. ලාසරස් දින 3ක් ගල්ලෙන තුල හිර වෙච්ච ලාසරස් එළියට ගත්ත ස්වාමින් වහන්සේ ශාලෝමිව යයිරස්ගේ දියණිය වේලට ගත්ත ස්වාමින් වහන්සේ නායුම් නුවර වැන්දබගේ පුතුට දෙනට අත තියලා පන දුන්නු ස්වාමින් වහන්සේට පුළුවන්. ඔබගේ පාපයත් එක්ක මැරිච්ච කාලකන්නිකමට අත තියන්න. ඔබ සොහන විවර කරන්න. ඔය ප්‍රෝඩාවේ සලු ඉරලා ඔය ප්‍රෝඩාවේ සොහන කඩලා ගඳ ගහන ඒ පාපය ජේසු ඉස්සරහ දිගාරින්න. සමා වෙන්න කියන්න. කඳුළු පුරවගෙන හදවත බිඳුණු හදවත ස්වාමින් වහන්සේට ඔසවලා සමා වෙන්න කියන්න. මගේ පාපයට වඩා උන්වහන්සේගේ ආදරය විශාල බව අදහන්න. ජොම්තුමාගේ 16 වෙනි පරිච්ඡේදය 8 වෙනි වගන්තියේ ස්වාමීන් වහන්සේ කියන පාපය ගැනයි මා කියුවේ උන් මා නොඅදහන බැවිනි. අදහන්න ස්වාමීන් වහන්සේට පුළුවන් මාව වෙනස් කරන්නට. අදහන්න බලාපොරොත්තු වත නොහැර අවුරුදු ගානක් ඇට්ටකුණා වෙච්ච ඒ පාපය එක වචනයකින් ස්වාමීන් වහන්සේ හෝරේ පර්වතයෙන් ජලය ගත ස්වාමීන් වහන්සේට පුළුවන්. ඒ කර්කශක වේලිච්ච පාපය හරහා ආදරය ගලන්න සලස්වන්න. රෝම 5:20 උන්වහන්සේ කියනවා පාපය බහුලව ඇති තැන වරප්‍රසාදයට වඩා තියෙනවා. විශ්වාස කරන්න. සමාවෙල්ලන්න. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. එමාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් තෙකන්නේ මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සිළු බල ඇති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. සියලු බල ඇති දෙවිඳුනි සදා ප්‍රේමණීය පියාණනි ඔබ වහන්සේ ජාති කුල බේදාදී සීමාවන් නොතකා ඔබගේ සෑම දරුවනටම ඔබගේ රැකවරණය සලසන සේක් වේද. ඔබ වහන්සේගේ දයාවන්ත හස්තය අනුහසින් අප අතර සියලු බේද බිඳ හැර අප එකමුතු කළ මැනව.
මේකෙදී භාෂදාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටිනාවුද රජකම් කරන්නාවුද වහන්සේගේ පුත්‍රයාණන් සාපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා යසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. ඔවුන්ගේ ක්‍රියා හා සිතුවිලි මම දනිමි. විවිධ භාෂා කතා කරන සියලු ජාතීන් එක් රැස් කිරීමට මම පැමිණෙන්නෙමි. ඔවුන් රැස් වූ කල මාගේ තේජ අලංකාරය කුමක්දැයි ඔවුන්ට පෙනෙනු ඇත. මම ඔවුන් අතරේ සලකුණක් තබන්නෙමි. ඔවුන් අතරෙන් ගැලවී සිටින අය මාගේ කීර්තිය ගැන නොඇසූ මාගේ තේජස නොදුටු දුර බැහැර ද්වීපයන් වන තර්ශිෂ්හීද පුල්හීද දුනුවායන් සිටින ලුද්ධීද තුබල්හීද ජාවන්හීද සිටින ජාතීන් වෙත යවන්නෙමි. ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස ප්‍රකාශ කරනු ඇත. ඔහු ඊශ්‍රායල් පුත්‍රයන් සියලු දෙනා ජාතීන් අතරින් මට පඳුරක් මෙන් ගෙනෙන්නෝය. ඔහු අශ්වයන් පිටින්ද රථවලින්ද දෝලාවලින්ද කොටලුවන් අශ්වයන් පිටින්ද ඔටුවාන් පිටින්ද මගේ ශුද්ධ කන්ද වන ජෙරුසලමට පිරිසිදු භාජනයක දානේ පූජා ගෙනනු ලබනසේ ගෙනෙන්නෝය. ඔවුන්ගෙන් සමහරු පූජකයන්ද ලෙවීවරුන්ද වශයෙන් මම පත් කරමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු. සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු. සමිඳුන් හට නව ගීයක් ගයන්න. පුලෝවැසි සියල්ලෙනි සමිඳුන් හට ගී ගයන්න. සමිඳුන් හට ගී ගයා එතුමන්ගේ නාමයට ආසිරි පතන්න. එතුමන්ගේ ගැලවීමේ සුභාරංශය දිනෙන් දින ප්‍රකාශ කරන්න. සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු. විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න. ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල කියා පවසන්න. සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු. සුපුවජායනද ගයමු හලෙලූයා සමිඳුන්ට. ගයමු හලෙලූයා සමිඳුන්ට. ගයමු හලෙලූයා. ගයමු හලෙලූයා. ගයමු හලෙලූයා සමිඳුන්ට. සත්‍යය නම් ඔබ වහන්සේගේ ධර්මය වන්නේය. සමිඳුනි සත්‍යෙහි අප සැම කැප කළ මැනව. ගයමු හලෙලූයා සමිඳුන්ට. ගයමු හලෙලූයා සමිඳුන්ට. ගයමු හලෙලූයා. ගයමු හලෙලූයා. ගයමු හලෙලූයා සමිඳුන්ට. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලුක්තමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී වහන්සේට මහිමය වේවා.
දින ගණනකට පසු මරියතුමිය නැගිට ජුදා කඳු කෙරෙහි නුවරකට යුහුව ගොස් සකරියස්ගේ ගෙට ඇතුළු වී එලිසබෙත් හට ආචාර කළාය. එලිසබෙත් මරියතුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව මහහනින් උදා මනමින් ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දේය. ඔබ කුසෝත් දරුඵලයද ආශිර්වාද ලද්දේය. මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක්නිසාද ඔබ ආචාර හඬ මාසවන් ගත වූ කෙනෙහිම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් පිට ගියේය. ස්වාමින් වහන්සේගේ නාමයෙන් Taman හට දුන් පොරොන්දුව ඉටුවන්නේම යයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තය. එවිට මරියතුමිය මෙසේ උදම් මැනුවාය. මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි. මාගේ සිත මා මිදුම්කාර දෙවිඳුන් හට ගැන උදම්මනයි. මක්නිසාද එතුමා 916ගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළසේක. හැම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තයයි මට කියනු ඇත. පරාක්‍රමය යනු මා උදෙසා මහත් දේ කළසේක. පරිශුද්ධ යනු එතුමියගේ නාමය. එතුමගේ දයාව සිය බැතිමුතුන් කෙරේ පරපුරෙන් පරපුරට පැතිරේ. සිය බාහුවෙන් එතුමෝ විකුම්පා උඩඟු උදම් සිතැත්තන් විසිරුවා හැර මහා නරපතින් සිය සිහසුන් වලින් පහතට හෙලා දීනයන් ඉහළ නංවා උසස් කළසේක. සාගිනුවන් යහපත් දෙයින් සතප්වා ධනවතුන් හිස් හතින් හරවා යවුසේක. අප පියවරුන් ඌ ආබ්‍රාම් හා එම පරපුරට සදහටම පොරොන්දු ලෙසට සිය සේවක ඊශ්‍රායල් සෙනඟ හට දයාව පෙන්වා පිහිට වූසේක. මරියතුමිය එලිසබෙත් සමග තෙමසක් පමණ නැවතී සිට සිය නිවසට පෙරලා ගියේය. ස්වාමින් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනිය ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වඩිවන් මගේ ආදර ප්‍රමාන්තනි. අද ඇවිල්ලා භාග්‍යවත් කන්නේ මරිය රැජින මංගලුල්ල. දේව අම්මා රැජිනක් විදියට මගේ ප්‍රමාන්තනි සලකන මංගල්ල. පිතුම මට කතා කරලා කියද්දී මුලධර්මවාදීන් ගැන කතා කරද්දී මුලධර්මවාදීන් ගැන කතා කරන්න කියන තැන මගේ ආදර ප්‍රමාන්තයනි දෙව අම්මා අපිට වැඩක් නැහැ මුලධර්මවාදීන් එක්ක හැප්පිලා. මුලධර්ම තවත් ඒ සහෝදර පිරිසක්. නමුත් අපි ඊට එහා තැනක ගිහිල්ලා අපි අයිති කරගමු අද වචනය. කොච්චර දයාබරයිද බලන්න. ඒක අද දවසේ භාග්‍යවත් කන්නේ මරිය රැජිනගේ මංගල්‍ය කියන දවසේදී මුල්ධර්මවාදී සභාව සහ අපේ කතෝලික සභාව අතර වෙනස මේක මොකක්ද කතෝලික අනන්‍යතාවය මොකක්ද කියන එක කතා කරද්දී ප්‍රධානම අනන්‍යතාවය වෙන්නේ අම්මත් එක්ක. මම අද ප්‍රේමන්තරි ප්‍රධානම අනන්‍යතාවය අම්මත් එක්ක තියෙනවා. චුටි පුතේදුවේ කතෝලික සභාවේ විතරයි දේව අම්මට දේව අම්මා කියලා කතා කරන්නේ. වෙන කිසිම තැනක දේව අම්මා කියන්නේ නැහැ. ඒක ලොකු ස්කැන්ඩල් එකක්. ඒක ලොකු පරස්පර විරෝධී කතන්දරයක්. ඒගොල්ලන්ට දරන්න බැරි වචනයක්. හැබැයි අපි කතා කරද්දි මේ දේව මෑණියෝ කියන වචනය, දේව මෑණියෝ කියන වචනයම අපි ගන්න බයිබලේ. අද තියෙන සුවිශේෂයේ තියෙන්නේ ඒ වචනය. බලන්න 41 වෙනි වගන්තිය. මං කිව්වන් පස්සේ අපි හැමෝම කියමු. එලිසබෙත් මරියතුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන වචන ගමු අපි. එවිට එලිසබෙත් ලුක්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ 41 වෙනි වගන්තිය අපි කියන්නේ 41 වෙනි වගන්තිය. එවිට එලිසබෙත් අපි හැමෝම කියමු. අයියෝ එවිට එලිසබෙත් හයෙන් කියන්නේ මරියතුමිගේ ආචාර බස් ඇසූ කාලේ සමාවෙන්න. එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව මහණෙනි උදම්මනමින් ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දී ඔබ කුසව දරුඵලයේද ආශිර්වාද ලද්දී. 43 වෙනි වගන්තිය බලන්න. මාගේ ස්වාමින් වහන්සේගේ කියන හැමෝම මෑණියන්. මගේ ආදර ප්‍රේමන්තනි මේක කියන්නේ ලෝඩ් කියන වචනේ එන්නේ. අඩොනායි. දැන් ලෝඩ් කියන වචනේ පාවිච්චි කරන්නේ දෙවියන් වහන්සේට විතරයි.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ සම්ප්‍රදාය තුළ රජ කෙනෙක්ට පාවිච්චි කරපු වචනේ ලෝඩ් කියන එක ඒක පාවිච්චි කරන්නේ දෙවියන් වහන්සේට විතරයි. එතකොට මේ එලිසබෙත් මේ කියන්නේ මගේ ස්වාමින් වහන්සේගේ මෑණියෝ මා වෙතට එන්න. එතකොට ඒ එලිසබෙත් මේක කතා කරන්නේ කොහොමද? ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව. මම ආදර ප්‍රේමවන්තනි ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව කියලා කියද්දී ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව කියලා කියද්දී දැන් පුංචි අත්දැකීමක් කියන්න පුළුවන් සාමාන්‍යයෙන් පූර්ණ වෙච්ච අත්දැකීම ගත්තොත් එහෙම කොහොමද? දැන් ශුද්ධාත්මයන්ෝ කියන්නේ ස්පිරිට් එකක්. ශුද්ධාත්ම ස්පිරිත්තුව. ඒකයි සාමාන්‍යයෙන් බීපුවාම එන ස්පිරිත්තුව අතර පුංචි කනෙක්ෂන් එකක් තියෙනවා. තේරුණාද කියන එක? ඒ කියන්නේ බිව්වහම සහ ශුද්ධාත්මයන්ෝ අතර පොඩි කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් වෙන ස්පිරිට් එකෙන් පුරුනාම ඒ කියන්නේ වෙන ලෝකයක වගේ ඉන්න තේරුණාද කියන එක? ඒ කියන්නේ ඒ බිව්ව ගමන්ම ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා නේ. ඒ කියන්නේ වෙනම බලයක් එනවා. ඒක එන බලයක් නෑ. තේරුණාද කියන එක? දවසක් පූසෙක් මොකද කරන්නේ? දැන් මීයක් හිටියලු ගෙදර සාලේ එහා කොනේ නම් මෙහා කොනට තමයි මී ගූල්ත් එක තියෙන්නේ. මු සාලේ මැදෙන් පිඹගෙන යනවා. මොකද ගෙදර පූසෙක් ඉන්නවා. යෝ පූසෙක් ඉන්නවා මාරාන්තික පූසෙක්. ඉතින් මු පණ කඩාගෙන යන දවසක් ගෙදර පාටි එක. ගෙදර පාටි එකේ සාලේ මැද සෙට් වෙලා ඉතින් ඉවර වෙලා අර විස්කි ටිකක් හැලිලා මුගේ රූට් එකේ තමයි GPS රූට් එකේ තමයි විස්කි ඇල්ලලා තියෙන්නේ. මු සිංගල දුවන්ති අර විස්කි වල පැටලිලා හොම්බ යනවා කෙලින්ම විස්කි වල. දැන් හොම්බ ඇටිච්ච ගමන් කල පොඩ්ඩක් මෙහෙම කරලා බලද්දි අම්මා තියන ඩ්‍රෑම් එකක් වගේනේ. ඉතින් මොන වැදුනානේ. ඊට පස්සේ වැදිච්ච ගමන් මොන පොඩ්ඩක් ගතියක් තියෙනවනේ පූස අමතකයි. දෙවනි ෂොට් එකක් දාලා අම්මා පුඩිම පොඩ සූර් වෙලා ඇවිල්ලා ඊට පස්සේ ආයි අම්මා දැන් ඔන්න වැදිලා. හරි. කෙලින්ම මීයා කකුල් දෙකෙන් ඉඩ ගත්තා සාලේ මැද. හරිද? සාලේ මැද ඉඳගෙන ගෙන කවුද පූසා? ඕන පූසෙට් එන්න කියනවා නැද්ද? ඕන පූසෙට් නැද්ද? මගේ ආදර පුතේ, මගේ ආදර ප්‍රේමවන්තනේ දැන් බිව්වයින් පස්සේ එන ශක්තියක් නැහැ. හැබැයි නිකන් දැනෙනවා නිකන්. එහෙම කතා කරන්න බීලා එන්න ඕනේ. වයිෆ්ට එහෙම කතා කරන්නේ නැද්ද? ඒ කියන්නේ වයිෆ්ට එහෙම කතා කරන්න බීලා හිටියම හොඳට කතා කරන්න පුළුවන්. දවසක් මිනිස්සෙක් බීලා පාර එනවා හරිද? බීලා එන්නේ හොඳ දැන් එන ඔෆිස් ගිහලා එන ගමන් කොහෙද යන්නේ? මම මේ අමධ්‍යප ව්‍යාපාරයක ලෙක්චර් එක කරනවා. ඒ කියන්නේ බීමේ ආනිසංස ගැන කතා කරන පැය 3මාරක විතර දේශනයකට යන්නේ. ඇත්තද? check okay කවුද දේශනය කරන්නේ? මගේ වයිෆ්. යන්නේ ගෙදර යන්නේ හාගන්න යන්නේ උදේ බීලා ගිහිල්ලා. මගේ ආදර ප්‍රේමවන්තේනි දැන් මගේ ආදර චුටි පුතේ දුවේ දැන් ඕක ශුද්ධාත්මයන්ගෙන් දැන් බීලා පූර්ණ වුණයින් පස්සේ අපි දන්නේ නැහැ මොකක්ද කරන්න කියලා. ඒ කියන්නේ සම්පූර්ණ කන්ට්‍රෝල් එක මධ්‍යසාරය ඇල්කොහොල් වලින් වෙන්නේ. හැබැයි දැන් එලිසබෙත් තුමි බීලා නෙමෙයි ඉන්නේ. තිරුණාද කියන එක. දැන් හැබැයි ඒකනේ ඔබට මතක නම් ශුද්ධාත්ම මංගල්‍යයේ පෙන්තකොස්ත දින ඒගොල්ලෝ කතා කරද්දී ඒගොල්ලෝ හිතන් බීලා කියලා. මේම එතකොට පේතුරුතුමා කතා කළකො මේ උදේ 9ට බීලා එන්නේ නැහනේ. අපේ අයියලා නම් උදේ 9ට බීලා එනවා. ඒක වෙනම කතන්දරයක්. නැද්ද? නමුත් උදේ 9ට බීලා එන්නේ අපි බීලා නෙමෙයි. ඒ කියන්නේ සමහරට බීලා වගේ. ඒ කියන්නේ ඉන ජොයි එක වෙනම දෙයක්. දැන් එලිසබෙත් තුමි ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙලා කතා කරලා කියන්නේ මගේ ස්වාමින් වහන්සේගේ මෑණියන් මා වෙතට එන්න තරම් මම කවුද? එතකොට දේව මෑණියෝ කියන එක මගේ ආදර පුතේ දුවේ ප්‍රේමාන්තනි වචනේ තියෙන බයිබලේ. මගේ ආදර ප්‍රේමාන්තනි ස්වාමින් වහන්සේ ඒකයි හරිය ලස්සනයි. ඒක උදේ ආඥාව කරද්දී අද දවස ගැන පියතුමා ඒක මම අදයි දැක්කේ මාතෘකාව මේක මූලධර්මවාදීන්ට විරුද්ධයි කියන පෝස්ට් එක දැක්කේ අදයි. ඊට පස්සේ මම කතා කරන්න ආව දේ වෙන දෙයක්. නමුත් එතනදී ඒ මාතෘකා දෙකයි ඊයේ සුවිශේෂය පටුමාවත ගැන කතා කරද්දී අද මංගල්‍ය දේවමෑණියන්ගේ මංගල්‍ය ගැන කතා කරද්දී දේව අම්මා ගැන කතා කරද්දී අද මරියාවන්ගේ උදාන ගියේ මගේ ආදර ප්‍රේමාන්තනි බලන්න එතුමිය කෑ ගහලා කියනවා ශුද්ධාත්මයෙන් පූර්ණ වෙලා 48 වෙනි වගන්තිය මක්නිසාද එතුමානුසිය 16ගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළසේක. හැම පරපුරක්ම අපි හැමෝම කියමු. මෙතෙන් සිට භාග්‍යවන්තියයි මට කියනවා ඇත. මගේ ආදර පුතේ මේ ප්‍රමාන්තේ මේ බේව වචනේ තියෙන්නේ. හැම පරපුරක්ම භාග්‍යවන්තය කියලා මට කියනවා කියලා වචනේ තියෙන්නේ. ඒතර මූලධර්මවාදීට සෝලා ස්ක්‍රිප්චුරා. ඒ කියන්නේ එයාලට තියෙන බයිබලයේ විතරයි සම්ප්‍රදායක් නැහැ. ඒතර එයාලා අරගෙන කතා කරද්දී බයිබලයේ තියෙනවා දේව මෑණියෝ කියලා. ඒගොල්ලෝ ඒක නෙගේට් කරනවා. ඒකට විරුද්ධයි. ඒගොල්ලෝ කියන්නේ නැහැ. ඒතර බයිබලයේ තියෙන වචනේ මොකක්ද?
ශුද්ධාත්මයන්ගේ පූර්ණ වෙලා එලිසබෙතුමි කතා කරන වචනේ මොකක්ද මගේ පුතේ ප්‍රේමන්තේනි? දැන් හැම පරපුරක්ම දේවම්ම කියද්දි හැම පරපුරක්ම වාග්යවන්තයි කියලා මට කියනවා. හැබැයි මේ පරපුර එතකොට මේ පරපුර කතෝලික සභාව විතරයි අයට දේවම්ම කියලා කියන්නේ. කතෝලික සභාව විතරයි අය වාග්යවන්තයක් විදිහට සලකන්නේ. මගේ ආදර ප්‍රේමවන්තයනි මේ දේව මෑණියෝ සහ මූලධර්මවාදයත් අතර මට ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා. කාඩිනල්තුමා මට එක දවසක් කතා කරලා මම වත්තල මීසමේ ඉඳලා ඉවර වෙලා යනකොට එතකොට කාඩිනල්තුමා මට කතා කරලා කිව්වා ෆාදර් මම ඔබව පොයින්ට් කරනවා හොරණ මතුගම වග අවිස්සාවෙල්ල ලයිම් කාමරවල එස්ටේට් දෙමළ ජනතාවව ගොඩාක් වෙලාවට මූලධර්මවාදී සභා කඩාගෙන යන නිසා එතන එයාලව එක්ක ගන්න කියලා. ලොකු තියොලොජි එකක් කතා කරන්න බෑ. එහෙම ලොකුවට දෙමළ මම දන්නෙත් නෑ. දන්න දෙමළ අරගෙන ගිහලා ගිටාර් එකත් කරේ දාගෙන ඒ වතුවල මතුගම හොරන ඔය අස්සේ වතුවලට ගිහිල්ලා මම ඉඳගෙන මගේ ආදර ප්‍රේමන්තනේ සමහර වෙලාවට ගෙදර කුස්සියටම ගිහලා වාඩි වෙනවා. මම අහන එක ප්‍රශ්නයයි උංගලුඩේ අම්මා එංගේ ඔබගේ අම්මා කොහෙද? සභාවට ගිය අම්මා කුසිනිල අම්මා කුස්සිය කියලා කියනවා. මගේ අන්දම්ම ඉල්ල කඩවල් තන්දම්ම එංගේ දෙවියන් වහන්සේ දුන්නු අම්මා කෝ කියලා. ගොඩාක් පවුල් ආපස්සට හැරුණේ. ඒ දේව අම්මගේ පහසත් එක්කයි මගේ ආදර ප්‍රමාන්තේනි. එනිසා තමයි දේව අම්මා මූලධර්මවාදී සභාව කියන්නේ නපුරාගේ ප්‍රධානම ප්‍රශ්නයක් අම්මව. මොකද උපති කතාපතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ කතා කරනවා ඒක දෙවියන් වහන්සේම කතා කරලා කියන දෙයක් මිනිස්යාගේ වැටීමට පස්සේ උපති 3:15 බලන්න වචනය කතා කරන වචනය කතා කරලා කියනවා සාතන්ගේ තරහව මොකදන තියෙන්නේ තාසා ශ්‍රිය අතරද තගේ වංශය සහ ඇගේ වංශය අතරද බද්ධ වෛරය තබමි. ඇගේ වංශය කවුද? දේව අම්මා. මොකද ඒ වෙනකොට වැටිලා තිබුණේ. මගේ ආදර පුතේ දේව ප්‍රේමන්තනි සාතන්ගේ ප්‍රධානම ටාගට් එක අම්මා. අකීකරු පුත්‍රයාගේ ගෙදර අම්මෙක් නැහැ. තාත්තා විතරයි ඉන්නේ. සමහර ස්කෝලර්ස්ලා ලස්සනට කියනවා අම්මා හිටියනම් පුතාට යන්න දෙන්නේ නැහැ. අම්මා හිටියනම් පුතාට යන්න දෙන්නේ නැහැ. ඒක කානානුවර වතුර වයින් කරන තැන කානානුවර අඩුව මුලින්ම අඳුරගන්නේ අම්මා. ජේසු ඉන්නවා. ඒකෙන් අදහස් කරන්නේ අය සුදු ත්‍රිත්වයේ දෙවනි තැනන් වහන්සේක නැහැ. එහෙම තැනක නෙමෙයි. දේව අම්මගේ සුරෝවෙන් ආශිර්වාද කරද්දී අපි කවුරුත් දන ගහන්නේ නැහැ. ඇයගේ තැන ඇය දෙවියන් ඇයගේ තැන වෙනම තැනක් මගේ ප්‍රේමවන්තයනි. ඒ දවසක් දැන් පොඩි එකෙක් ජේසුට ලියුමක් ලිව්වලු. හරිද? බයිසිකලයක් ඉල්ලලා. හරිද? චුටි පොතේ අහගෙන දින්නේ. අහගෙන දින්නේ. ජේසුට ලියුම් ලියලා තියෙනවා. ලියලා බලන්න. ඔන්න ජේසු ලියමලු ආදර මගේ ජේසුනි. කලකින් මම අමතමි. කොහොමද ඔබගේ තතු මට බයිසිකලයක් දෙනු කියලා. බැලුවලු. අම්මගෙන් බැනුම් අහන්නේ හැමතිස්සෙම මොන බයිසිකල් මූගව බැනුම් අහනව නරක ළමයෙක් කියලා. ඊට පස්සේ මම මේ ලෝකේ ඉන්න හොඳම පුතු මට බයිසිකලයක් නෑ හොඳ පුතා නෙමෙයිනේ. තේරුණාද කියන්නේ? ආදර මගේ ජේසුනි කලකින් මදන්නේ මම මේ ලෝකේ නරකයට බයිසිකල් දෙන්නේ නැහනේ. ඊට පස්සේ දැන් කල්පනා කරමු මොකද මැයි මංගල්ලේ එකපාර මතක් වුණාලු පල්ලියේ අර කොට්ටාස වලට අරන් යන සුරුවන් ටික බ්ලෙස් කරලා එළිය තියලා සද්ද නැතුව කොල්ලා ගිහිල්ලා නැද්ද ඊට පස්සේ ෆාදර් අර හවස සියස්ටා එක ගන්න වෙලාවේ මෙමීට සුරුවමක් කරේ තියාගෙන පිටිපස්සේ පිල්ලෑවට ගිහිල්ලා ගැහුවලු ගැට ගහලා පොල් ගහක කොළ වලින් වහලා ආම්ස් කට්ටයක් ඇඳලා ටැප් එක පිටිපස්සේ දාලා ආවිලා ජේසු මං වාගේ අම්මා විශ්වා මට බයිසිකලයක් දෙනවද? මොකද මගේ ආදර ප්‍රේමන්තනේ කොල්ලා කරපු වැඩේ වැරදි. හැබැයි හිතපු දේ හරි. හිතපු දේ හරි. අම්මා දන්නවා ජේසුගේ විදිහ. උන්වහන්සේගේ යසායා 55 උන්වහන්සේ කතා කරලා කියලා කියන්නේ එකයි. 9 වෙනි වගන්තියේ උන්වහන්සේගේ සිතුවිලි අහස වාගේ ඔබගේ මගේ සිතුවිලි පහළ වාගේ අහස පොළවට වඩා බොහෝ ඉහළින් නැතිසේ නුඹේ මාර්ග වලට වඩා මගේ මාර්ගය උසස්ය. නුඹේ සිතුවිලි වලට වඩා මගේ සිතුවිලි බොහෝ උසස්ය. ඒකයි තෝබි 3:20 උන්වහන්සේ කතා කරලා කියන්නේ ඔබ වහන්සේගේ අදහස් මිනිසාට තේරුම් ගත නොහැකිය. උන්වහන්සේ කියනවා ඔබේ අදහස් මිනිසාට තේරුම් ගත ඒත් ඔවුන් පරීක්ෂාවට භාජනය වුවොත් කිරුළු පළඳින බවත් දෙවියන්ගේ සිත තේරෙන්නේ නැහැ මගේ ප්‍රේමවන්තනේ අපිට. හැබැයි අම්මා දන්නවා ජේසුගේ හිත අවුරුදු 30ක් ජේසු හිටියේ අම්මත් එක්ක.
කොටිම කියනවා නම් අවුරුදු 12 දී ජේසුට ඕන වෙනවා සේවයට යන්න. හැබැයි අම්මා තමයි එක්කන් යන්නේ ගෙදර. පුතේ දැම්ම නෙමෙයි. යන් ගෙදර. අවුරුදු 18ක් ඉන්න මේට පස්සේ එකයි. මගේ ආදර ප්‍රේමවන්තනේ ජේසුගේ සිත දන්න අම්මා ජේසු ගාවට ගිහිල්ලා කියනවා මිදිරස අඩුයි පුතේ. ජේසු මොකද්ද කියන්නේ? මිදිරස අඩුයිද අම්මා? යන් නටකලා කොහෙන්ද? නටකලා නෑ. පිනිස්සේ කාන්තාව කියද්දි මගේ දරුවා සුව කරන්න කියලා. ජේසු මොකද්ද කිව්වේ? මම ආවේ ඊශ්‍රායල් බැටළුවන් පිණිසයි. යනවා. උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි දරුවන්ගේ දේ බල්ලන්ට දාන්නේ නැහැ. ඒත් යනවා. සමහර ජේසු එහෙමයි. උන්වහන්සේ ඔබ මාව එකයි අද අපි කතා කරන්නේ ඊයේ සුවිශේෂී හරි ලස්සනට පළවෙනි කියුවේ දෙවනාසේ සමහරවට දඬුවම් කරනවා. උන්වහන්සේ කියපු වෙලාවට උත්තර දෙන්නේ නැහැ. හැබැයි අම්මා දන්නවා. ස්ත්‍රිය ඔබත් මාත්මය ගැන කරදර වන්නේ කොහොමද? මොකද්ද කියන්නේ පුතේ? ජෝම්තුමාගේ දෙවනි පරිච්ඡේදය අපි කියමු වචනයත් එක්කම යමු. දෙවනි පරිච්ඡේදයේ කතා කරලා කියනවා ස්ත්‍රිය ඔබත් මාත් යේසුස් වහන්සේ කතා කොට හැමෝම කියන්න. ස්ත්‍රිය ඉකේ ජේසුස් අම්මට ස්ත්‍රිය කියනවා ඉකේ සරහිට නම් එහෙම කියයි නේ. මගේ ආදර ප්‍රේමවන්තයනි. දැන් මූලධර්මවාදී මම එහෙම කියන්නත් කැමති නෑ. එහෙම ලේබල් නෙමෙයි. ඒ අනිත් සභාවල සහෝදරයෝ ඇවිල්ලා කියනවා මේ ජේසුස් දෙවම්මට දෙවම කියන්නේ ජේසුස් මරියාට ස්ත්‍රිය කියද්දි කතෝලික සභාවම උඩට දාගෙන මේ දේවමෑණියෝ දෙමනේ තනිකර දේව අපහාසයක්. දෙවියන් වහන්සේලා අම්මා කෙනෙක් ඉන්න පුළුවන්. මගේ ආදර පුතේ ජේසු දෙවියන් වහන්සේ නම් ජේසුගේ අම්මා මරියා නම් ඇය දේවමෑණියෝ. ඒක බයිබලයේ තියෙන්නේ. ස්ත්‍රිය කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ තගේ වංශය සහ දැන් අපි කතා කරේ උපති 5 උපති 3 15 තගේ වංශය සහ ඇගේ වංශය අතර ස්ත්‍රිය කියන වචනය exactly දේව අම්මට ජේසු පාවිච්චි කරන්නේ ඒ වචනය ස්ත්‍රිය කියලා. ඉතින් එතන ඒ ජේසුගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරද්දී තමයි කානා නුවර විවාහ මංගල්‍ය මුල පුරන්නේ අම්මා. ජේසු කියද්දි මගේ මොහොත තාම පැමිණ නැහැ කියලා කියද්දි මුල පුරන්නේ අම්මා. අම්මා කියන නිසා තමයි ප්‍රත්‍යාරය කරන්නේ. ඒ කියන්නේ මොකක්ද ජීවන්තුමා කියන්නේ? එයාගේ තියෙනවා මෙතඩ් එකක් සෑන්ඩ්විච් මෙතඩ්. ඒ කියන්නේ පරිච්ඡේදය පටන් ගද්දී ආරම්භයේ සහ අවසානයේ සෑන්ඩ්විච් එක මැද මුකුත් කතා කරන්නේ නැහැ. ජීවන්තුමාගේ සුවිශේෂයට අනුව අම්මා ඊට පස්සේ නැහැ. බලන්න වචනේ කතා කරලා කියනවා 12 වෙනි වගන්තිය ඉන්පසු උන්වහන්සේ සිය මෑණියන්ද සොහොයුරන්ද ශ්‍රාවකයන්ද සමග කපර්නාමුවට ගියා. ඒ කියන්නේ ප්‍රසිද්ධ ජීවිතය යන අම්මත් එක්ක ඊට පස්සේ අම්මා ගැන එක තැනකවත් නැහැ. ඊට පස්සේ ආයි ජුවම් 1926 ප්‍රසිද්ධ ජීවිතයේ අවසානයේ මිෂන් එක කම්ප්ලීට් කරන තැන මෙන්න කුරුසපාමුල ඉන්න අම්මා. ඇයට මොකද්ද කියන්නේ? ප්‍රේම කළ ශ්‍රාවකය දැක ශ්‍රීය මෙන්න ඔබේ පුත්‍රයායි මෑණියන්ට වදාළසේක. පටන් ගත්ත ස්ත්‍රිය කියනවා අවසානයේ ස්ත්‍රිය කියනවා මොකද්ද තේරුම? ඇය තමයි නව ඒව. නව ඒව. එදා තහනම් ගහගාව ආදම්ම පාපයට වට්ටපු ස්ත්‍රිය දැන් අද නව ආදම් තහනම් ගහන මේ ජීවන වෘක්ෂයේ කුරුසේ පාමුල ඉඳගෙන ඉන්නේ. එලිසබෙත්තුමීට සමාවෙන්නේ දේව මායනයන්ට මංගලම් කියන තැන ගාබ්‍රියල් දේවදූතයා කතා කරන්නේ එදා සාතන් කියන ලුසිෆර් කතා කරේ පුරාණ ඒවට මේ නව ඒව මෙන්න දේවදූත එකක සංවාදයක් පුරාණ ඒව දේවදූත එකක සංවාදයක් යොක්තුමාට කියන්න ඕනේ නව ඒව කියන එක ජම්තුමාට කියන්න ඕනේ මගේ ආදර ප්‍රේමවන්තනේ මගේ ආදර චුටි පුතේ දුවේ එනිසා සාතන්ගේ ප්‍රධාන ප්‍රශ්නේ අම්මත් එක්ක ඌට ඕනේ මුලින්ම ඔබ අම්මගෙන් කඩන්න මොකද අඩුව ඒ කියන්නේ ඔබගේ මගේ අඩුවේදී තමයි ඌ වෙන්නේ මාතුමාගේ මතේතුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ දෙවනි වගන්තිය බලන්න උන්වහන්සේ දහවල් 40ක්ද රාත්‍රී 40ක්ද निराහාරව උන් පසු උන්වහන්සේට සාගෙන ඇතිවිය එවිට පරීක්ෂාකාරයා උන්වහන්සේ වෙත આવුත් ඇයි බඩගින්න ඉන්නේ ගල් පාන් කරගන්න එතකොටනේ චුටි පුතේ දුවේ මගේ ආදර ප්‍රේමවන්තනේ අපේ අඩුවේදී තමයි යකා එන්නේ ඔය අඩුවත් එක්කනේ අවු කර බඩගිනි මාළුවනේ අම කන්නේ. බඩගිනි මාළුව අම කන්නේ. දවසක් මාළු මිනිහා මිනිස්සෙක් මාළු බබා ඉන්නවා නේ. පිළිකිතේ මාළු බබා ඉන්නදී පිටිපස්ස නේ. ඔගද්දාලු. නිකන් ඉන්න මාළු අල්ලගෙන කනවනේ ඈ. දැන්සේ මාළු බබා ඉන්න මිනිස්සෙක් කර අවු ඉතින්.
තමුසි වගේ අනවශ්‍ය දේවල් වලට කට ගහන්න නැතුව හිටියනම් මුන් අහුවෙන්නේ නැහනේ. තේරුණාද කියන එක? උන්ගේ වඩා අනවශ්‍ය දේවල් වලට කට ගහන නිසානේ මාළුවා එදානේ බඩගිනි මාළුවා නැම කන්නේ. මගේ ආදර ප්‍රමාන්තනේ. ඔබගේ මගේ අඩුවේදී තමයි යක්ෂයා එන්නේ. පෞල් ජීවිතයේ අඩුවේදී තමයි සාතන් එන්නේ. ඔබගේ ජීවිතේ තාත්තා අම්මගේ ආදරය අඩුවේදී තමයි ඒ ආදරයට සාතන් ගල්පාන් කරගන්න කියන්නේ. ඒ කියන්නේ ඔබට බඩගිනි වෙනහම තමයි ඒ කියන්නේ ගල් ඒ පලස්තීනයේ තිබිච්ච ගල් පාන් වගේමයි. රොටි වගේමයි. ඉතින් දැක්කම කෙලවුනනවා බඩගිනි මිනිස්සෙක්ට. හැබැයි ඒක උත්තරයක් නෙමෙයි. අපි උත්තරයක් කරගන්න ඕනේ. කනනුවර ලොකු නින්දාවක් වෙන්න තියෙන තැන. ලොකු ප්‍රශ්නයක් වෙන්න තියෙන තැන. අම්මා තක් ගාලා ජේසු ගාවට ඒක අරගෙන ගියා. සාතන්ට ගනුදෙනු කරන්න ඉස්සෙල්ලා අම්මා ජේසුව ගෙනාවා එතනට. මගේ ආදර ප්‍රමාන්තනේ. පියතුමගේ ජීවිතයේ ආයුධය මේ තියෙන්නේ. පියතුමගේ ජීවිතයේ ආයුධය. අපි ඔන්ලයින් මාසස් පුළුවන් විදියට කරද්දී ඔන්ලයින් දේශනා දෙද්දී මම මතුගම ඉඳන් තනියම හරි කැමරාය කරන් ඕක කරා. ජේසුගෙන් ලැබිච්ච කැඳවීමක් නිසා. ඩුබායි නැත්තම් කොහේ හරි මිඩල් ඊස්ට් කන්ට්‍රි එකක කෙනෙක් මට කතා කරලා කිව්වා ෆාදර් වහන්සේ දේශනා කරන්නේ පාස්ටර් කෙනෙක් වගේ. ඒගොල්ලෝ හිතන්නේ පාස්ටර්ස්ලානේ දේශනා කරන්න කියලා. හැබැයි ෆාදර් වහන්සේ අන්තිමනේ කොන්තයක් අරන් උස්සනවා කනමයි දේශනාව. මොකද්ද ෆාදර් මේ කොන්තයක් අරන් උස්සන්නේ? ඔබ වහන්සේ කතෝලික සභාව ලීව් කරන්න සභාවක් හදන්න. අපි යාඥා කරනවා. දැන් මට ඉතින් තේරුණා ඒ කියන්නේ කතෝලික සභාව ලීව් කරලා වෙන අපි යාඥා කරනවා ඔබ වහන්සේ හරියන්නේ නැහැ ওই සභාවක ඉර වෙන රාමුවකට. ඔබ වහන්සේ වෙනම සභාවක් හදන්න අපි යාඥා කණ්ඩායමක් වශයෙන් මම යාඥා කරා. very good. යාඥානේ. මම ගියා ගහ බෝට්ටුවේ ඉඳන් ගහ අදිනකොට බෝට්ටුවේ ඉඳන් ගහට කඹේ දාලා අදිනකොට බෝට්ටුවේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ ගහ ලං වෙනවා කියලා නේ. හැබැයි මම බලමු කවුද ගහ කවුද බෝට්ටුව කියලා. මාස 3ක් යාඥා කරන්න ගත්තා මගේ ප්‍රමාණයට. මාස 3ක් යාඥා කරේ. ඒ මිනිස්සයා කතෝලික වුණා. ඒ මිනිස්සයා කතෝලික වුණා දේවම්මා හීනෙන් කතා කරා. හීනෙන් කතා කළා අද වෙද්දි ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා කතෝලික සභාවේ බෞතිස්මය ලැබලා ඉගෙනගෙන අද වෙද්දි තනිකර කතෝලිකයෙක් විදියට පවුල් පොතක් හදාගෙන සම්පූර්ණයෙන් කතෝලිකයෙක් විදියට අද ජීවත් වෙනවා. දේවම්මා. මගේ ආදර ප්‍රමාන්තනේ පූජක ජීවිතයේ අපේ හැමගේම ජීවිතයේ ආයුධය මේ තමයි. සරලයි. මේක මොකද්ද තියෙන්නේ? කොන්තේ මොකද්ද තියෙන්නේ? කොන්තේ තියෙන බයිබලය. මේ තමයි පුංචි බයිබලයක්. නම මරිය කියන පුතේ? අපි හැමෝම කියමු. Yes, very good. නමෝ මරියනි. දැන් මේක කොහෙද තියෙන්නේ චුටි පුතේ? නමෝ මරියනේ ප්‍රසාද පූර්ණවන් තියෙන්නේ කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකයේ සද්ධර්ම රත්නාවලියේ කොහෙද? බයිබලයේ. ගාබ්‍රියල් දේවදූතයා කියන වචන මගේ ප්‍රමාන්තේ. එතන අපි මේ කියද්දි ඊට පස්සේ ශ්‍රීන් අතරන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රීකසේ ඵලයන් ජේසුස් ආශිර්වාද අද්දාම කවුද කියන්නේ? කවුද කියන්නේ? එලිසබෙත් මේ ආදාවික සුවිශේෂය. එතන මේකේ නමම හරි මම මේකට පොඩි ළමයින්ට කියන්නේ මොකක් කියලා දන්නා චුටි පැටියෝ. මේකට කියන්නේ මොකක්ද දන්නවද? T59. මොකද්ද? හයියෙන් කියන්න බලන්න පැටව ටික ඔක්කොම. T59. ඒ කියන්නේ ඔයගොල්ලෝ T56 කියලා ගන්න එකක් තියෙනවා. ඒක බුලට් 56ක් තියෙනවා. ගාල වෙඩි තියන්නේ. ඒ කියන්නේ මම කියනවා ෆාදර් නිදාගෙන ඉන්නේ නැද්දි ෆාදර් තියනවා සාතන්ට ඇටැක් කරන්න ආයුධයක්. ඒ කියන්නේ සාතන්ට ඇටැක් කරන්න කෆීර්මික ගාල බෑ. සාතන්ට ඇටැක් කරන්න ෂොට් ගන් ඒ වලින් බෑ. සාතන්ට ඇටැක් කරන්න නැත්නම් මැෂින් ගන් ගාල බෑ. සාතන්ට ඇටැක් කරන්න මිසයිල් චිං ඒ වලින් බෑ. සාතන්ට ඇටැක් කරන්න පුළුවන් T59න් විතරයි. මම මොකද කරන්නේ? සාතන්ට ඇටැක් කරන්න T59 ලෝඩ් කරගෙන කොට්ටයට තියලා නිදාගන්නේ. රැයට සාතන් මිස්ටර් සාතන් එනවා. මිස්ටර් සාතන් ඇවිල්ලා සරම කැපට ගහගෙන ෆාදර්ගේ ඇඳ වටේ කරගෙන ඔයස කලනා ආයට මා බෝලේ දේශනා කරා දෙන්නම් කියලා යනකොට මම දන්නේ T59 මේ සෙන්සර් ඔන් වෙලා එකපාර T59 එළියට ඇවිල්ලා සාතන්ට කුරුමානම් අල්ල ටිං ගලා ඊට පස්සේ ටිකක් තියදී සාතන් සරම කැපට අයියෝ අම්මා කියලා දුවනවා.
ඊට පස්සේ ආවේ මරියාගේ එක අම්ම කෙනෙක් මට කතා කරලා කිව්වා ෆාදර් මාර වදයක් දෙන්නේ අපේ දුව. මම මයි මොකද මේ දුව කියනවා හැම ගවුමකම පොකට් එකක් ඕනේ කියලා. මොකද පොකට් මොකටද? නෑ නෑ D59 දාන්න යන්න ඕනේ කියලා. ඒ කියන්නේ මාර වදයක් දෙන්නේ. ඊට පස්සේ දරුවා හැම කෙනෙක්ගේම අතේ D59 තියෙනවා. චිරපතේ මගේ ආදර ප්‍රේමන්තිනි ඩොමිනික් තුමන්ට දේවම්ම දර්ශන වෙලා දුන්නේ ආයුධයක් කියලා. ආයුධයක්. මේ පුංචි බයිබලයක්. මේ සරල පුංචි බයිබලයක්. හැබැයි එතන අපිට නතර වෙන්න බෑ. අපි ඊට වඩා ගැඹුරට යන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න සාතන්ගේ ප්‍රධානම ටාගට් එක අම්මා. ඔය කනෙක්ෂන් එකෙන් කැඩුවයින් පස්සේ එකයි ජුවම්තුමාගේ 19 වෙනි පරිච්ඡේදයේ 26 මෙන්න ඔබේ අම්මා කියලා දෙන්නේ. ජේසුම කියනවා නම් මෙන්න ඔබේ අම්මා. තව වෙන මොනවද මගේ ප්‍රමාන්තනේ? මෙන්න ඔබේ අම්මා. එතකොට ඇයගේ ජීවිතය මිෂන් එකක් විදියට ජේසු ප්‍රේම කළ ගෝලයාට මෙන්න ඔබේ අම්මා කියලා දෙනවා නම් ඔබට ජේසු ආදරය කරපු ගෝලයෙක් විදියට පෙරේතයෙක් නෙමෙයි ප්‍රේරිතයෙක් විදියට යන්න අධ්‍යාත්මික පෙරේතයෙක් නෙමෙයි අපි ගොඩාක් වෙලාවට දෙවියන් වහන්සේ ගාවට යන්නේ ලබා ගන්න. ඒ කියන්නේ ප්‍රොස්පෙරිටි සාර්ථක වෙන්න ඕනේ සඵල වෙන්න ඕනේ හරියන්න ඕනේ හලෙලූයා ප්‍රශංසා වේවා හරි ඔක්කොම ඒ කියන්නේ මට හරිය ඒ කියන්නේ දෙවියන් වහන්සේ ගාවට යන්නේ ඒකට. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය යන ගහිලා මැරිලා ඉවරයි. මට කරන්න දෙයක් නැහැ. මම කියන මම බ්‍රෑන්ඩ් දඳින්නේ මම යන්නේ මගේ හොඳ වාහන ඔක්කොම ඒ කියන්නේ දෙවියන් වහන්සේ මට ආශිර්වාද කළා දෙන්නේ දුක් විඳින්න ඕනේ නැහැ. මගේ ආදර පුතේ දේ ප්‍රේමාන්තයනි බයිබලය ගැන යකා අපිට වඩා හොඳට දන්නවා. සාතන් දෙවනි තුන්වෙනි පරීක්ෂාවේදී ජේසුව අරගෙන යන්නේ දේව මාලිගාවේ මුදුනට. පළවෙනි පරීක්ෂාවේ ගල් පාන් කරලා ගන්න කියද්දී උන්වහන්සේ ද්විතීය නිසංග්‍රහයේ කෝට් කරලා කියනවා මිනිසා කෑමෙන් පමණක් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කඳු මුදුනට අරගෙන ගිහලා රාජ්‍යයන් ඔක්කොම පෙන්නලා මට නමස්කාර කරන්න මේ ඔක්කොම දෙනවා කියලා කියද්දී එකම දෙවියන් නමස්කාර කරන්න කළ උන්වහන්සේ කෝට් කරනවා ලෙවි ව්‍යවස්ථාව. තුන්වෙනි පරීක්ෂාවේ දේව මාලිගාවට පරීක්ෂා දෙකේම දේව වචනයෙන් ලියා ඇත කියලා උත්තර දෙන ජේසු තුන්වෙනි පරීක්ෂාවට යකා ගන්න එතනින්. දේව මන්දිරයේ කොතමුදලට කියලා කියනවා පයින්න දේවදූතයෝ ඔබ ඔසව ගන්නවා කියලා කියන්නේ ගීතාවලිය 91. අර කොරෝනා කාලේ අපි කියුවේ. කොරෝනා කාලේ ඔක්කොම කියවනේ. Psalm 91 අම්මෝ. ඒ කියන්නේ කියවලා මිසක් එළියට යන්න දැන් මුකුත් නැහැනේ. නෑ. තේරුණාද කියන්නේ? ඒ කෝට් ඒක තමයි කෝට් කරන්නේ. යකා දන්නා බයිබලේ මගේ පුතේ. එතකොට බයිබලයේම වචන අරගෙන කියනවා දුක් විඳින්න ඕනේ නැහැ කියලා. හොඳට මතක තියාගන්න. සාතන් වෙලවන්න යක්ෂාවේශ අයව එලවන්න අපි ගන්න කුරුසයනේ. කුරුසය. උට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ තිරස් සහ තිරස් රේඛා දෙක අතර. උට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි සමහරලාට ඔය සමහර ෆිල්ම්ස් වලනේ හොල්මන් කතාවල කුරුස කරකිලා මෙහෙම සිංගල වෙන්නේ. උට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කුරුසත් එක්ක. කුරුසේ කියද්දී මේ කුරුසේ විතරක් නෙමෙයි. ජෝන් මේරි වියානි පියතුමා ශුද්ධවන්තයෙක් ඩයසිස් ප්‍රීස්ලාගේ නාම සාන්තුවරයා ජෝන් මේරි වියතුමා කියනවා මගේ ජීවිතයේ ශරීරයේ තියෙන කුරුසයක් හැටියට මේ තියෙන. ජීවිත කුරුසය ඌ කැමති නෑ මම ස්ට්‍රගල් කරනවට. ඒක නිසා සඵලතාවය කියන්නේ මම ජේසුත් එක්ක ඉන්නවනම් මට ඔක්කොම හරියන්න ඕනේ. සඵල වෙන්න ඕනේ. දේව අම්මගේ ජීවිතේ සඵල වුණේ නෑ මගේ පුතේ. මගේ ආදර පිටමන්තේ එහෙම දෙයක් බයිබලේ නෑ. අද ගිය සතියේ ගිරිදා ස්වාමීන් වහන්සේ මොකක්ද කියන්නේ? ගිරිදා සුවිශේෂයේ උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන වචනය මොකක්ද? ඒක අපි අයිති කරගන්න ඕනේ. උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියනවා බලන්න 24 ජෝන්තුමා ලුක්තුමාගේ 13:24 පටු දොරටුවෙන් ඇතුළු වන්නට කියන්න වීරය කරන්න. ඒ කියන්නේ පටු දොරටුවෙන් ඇතුළා දැන් ඔන්න අර මම දැන් යනවා. එහෙම යන්නේ නැහැ. එෆර්ට් එකක් ඕනේ. එෆර්ට් එකක්. කට්ටක් ගන්න ඕනේ. ඒ නිසා ජේසු මැරුණා හරියි. ජේසුගේ බලය අයිති කරගෙන උන්වහන්සේගේ වරප්‍රසාදය අයිති කරගෙන මට කරන්න දෙයක් තියෙනවා. ඒක ප්‍රශංසාව නමස්කාරය තුළ බලය ලබන එක වෙනම දෙයක්. ජේසු මල්ලි වෙනට ගිහිල්ලා කට්ට කෑවා නම් තාත්තේ පුළුවන් නම් මේ පාත්‍රය අහක් කරන්න.
මගේ කැමැත්ත නෙමෙයි වාස කැමැත්ත. ඒ කියන්නේ ජේසු කට්ටක් කෑවා. මල්ලියට ගිහලා ජේසු යාඥා කරද්ද කිව්වේ නෑනේ. තාත්තේ මෙන්න පුතා. හෙට කුරුසිය අරන් යන්න no problem. කුරුසිය මේ පැත්තෙන් අරන් යන්න ඕනේ. මෙන් අරන් යන්න ඕනේ. කරක යන්න ඕනේ දෙන්නන් නියමට. එම කිව්වේ නෑ. ජේසු තාත්තේ මට බෑ. රාමරුයි මිකා පුළුවන් අහක් කරන්න. කොච්චරද කියනවා ලේ නාර පැලිලා ලේයාව දාඩියත් එක්ක. එච්චර ප්‍රෙෂර් එකක්. කලන්ත දාලා වැටුණා. මැරි ඉපදුනා ඒක කරන්න ඉස්සල්ලා. ඒක හිබ්‍රු පොතේ 4 පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය කියන්නේ. හිබ්‍රු 5:7 උන්වහන්සේ කතා කරලා කියනවා මගේ පුතේ මගේ ප්‍රේමාන්තයනි. පෙසුස් වහන්සේ මිනිසත් බවගෙන සිටියේදී තමන් මරණයෙන් ගලවන්න පිළියන උතැනන් වහන්සේට බලවත් හැඬීමනොත් කඳුළු සැලීමනොත් යාඥා කන්න ලව්ද ඔප්පු කළසේක. උන්වහන්සේගේ දේව ගරුබිය නිසා දෙවියන් වහන්සේට සවන් දුන්සේක. අපි හැමෝම කියමු. උන්වහන්සේ දේව පුත්‍රයන් වූ නමුත් තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙන ගත්සේක. මගේ ආදර පුතේ මගේ ආදර ප්‍රේමාන්තනි දුක් විඳින්න ඕනේ. ඒක වෙන ගමනක් නෑ. දුක් විඳිනවා කියලා කියද්දි මේ මූණවල් faces like gold face නැද්ද? මූණවල් එල්ලගෙන නෑ කරුමේ අනේ අයියෝ අනේ අයියෝ එහෙම එකක් නෙමෙයි. එක තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්ති උනාසේ කතා කරලා කියනවා නිතරම ප්‍රීතිවන්න නොකඩවා යාඥා කරන්න සියල්ලෙහිදී තුද දෙන්න කිතුණුවන් වශයෙන් ක්‍රිස්තුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මෙයයි කියලා. ඒක වේදනාව ඇතුලේ මගේ ප්‍රේමාන්තනි වේදනාව ඇතුලේ ඒකයි අර සුද්ධවන්තසේ ලාඩස්මාව තාච්චිය බැදෙද්දී මේ පැත්ත බැදලා ඉවර අනිත් පැත්ත හරවන්න කියන්නේ. ඒක joy. ඒක ඇතුලේ වේදනාව ඇතුලේ සතුටක් තියෙනවා. රෝම 5 වෙනි පරිච්ඡේදය 3 වෙනි වගන්තිය බලන්න. එපමණක් නොව පීඩා විඳීමෙන් නිවසිල්ලද. ඉවසිල්ලෙන් තැම්පත් බවද. තැම්පත් බවෙන් කිසිදා නොසැලෙන බලාපොරොත්තුවද. බලාපොරොත්තු උපදින බව දැන අප විඳින පීඩාවලදී යෝද අපි ප්‍රීති ප්‍රමෝදවමු. ඒ බඳු බලාපොරොත්තුවකින් කිසිම කැලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මය අනුව දේව ප්‍රේමයෙන් අපේ හදවත් පුරවනසේක. ඒ කියන්නේ වේදනාව මුස්පේන්තුවක් නෙමෙයි රිදෙනවා. හැබැයි ඒක ඇතුලේ ෆෝමේෂන් එකක්. ස්වාමීන් වහන්සේගේ හස්තය අයිති කරගන්න. ඒකයි දේව අම්මා අද මරියාවන්ගේ උදාන ගියේදී එලිසබෙතුමි ගාවට යන්නේ ප්‍රශ්න විසඳලා නෙමෙයි. දේව අම්මා අතිශයින් කැළඹෙනවා. කැඳවීම ඉස්සරහා මෙය කෙබඳු ආචාරයක්ද? ඒක අතිශයින් කැළඹෙලා හැබැයි ශුද්ධාත්මයන් ආවයින් පස්සේ දකින්න වේදය වෙනස්. මහා නිදහසකට ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමත් එක්ක යන්නේ අයින් කිරීම කියන තැනට සක්‍රියස්ගේ ගෙදර එලිසබෙතුමිත් එක්ක ඉන්නේ. එතන තාම දන්නේ නැහැ. දේවම්ම ප්‍රෙග්නන්ට් කියලා ගෙදර අය දන්නේ නැහැ. ගමේ අය දන්නේ නැහැ. එතන ගිහිල්ලා මරියත් ස්වාමීන් වහන්සේ මට මහත් දේ කරා කියලා ස්තුති කරනවා ප්‍රශංසා කරනවා. ඇදහිලා අයිති කරගෙන මගේ ප්‍රේමාන්තයනි මගේ පුතේ. ඒකයි ලුක්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ 45 වෙනි වගන්තියේ එලිසබෙතුමි කතා කළා කියන්නේ. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දුන්නා වූ පොරොන්දුව ඉෂ්ට වන්නේම යයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තය. මගේ ආදර පුතේ දුවේ ප්‍රේමාන්තනි කිතුණු ජීවිතය වෙනස් ජීවිතයක්. කිතුණු ජීවිතය වෙනස් අත්දැකීමක්. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කතා කළා කියන්නේ පටු දොරටුවෙන් ඇතුල් වන්නට වීරය කරන්න දේව අම්මා කදිම උදාහරණයක්. ජේසුගේ ජීවිතය පරමාදර්ශයක්. කවදාවත් ලේසි පාර නෙමෙයි. ඒක නිසා උන්වහන්සේ කිව්වේ යමෙක් මා අනුගමනය වෙන්නට කැමැත්තේද තමකම නසා තම කුරුසිය දරාගෙන මාත් එක්ක එන්නම ඕනේ. එනිසා පටු දොරටුව ඒ කියන්නේ බලන්න වචනය ස්වාමීන් වහන්සේ කතා කළා කියන වචනය පටු දොරටුවෙන් ඇතුල් වන්නට වීරය කරන්න මන්ද බොහෝ දෙනෙක් ඇතුල් වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකි වේ. හොයනවා. හැබැයි යන්නේ. ඒ කියන්නේ වචනය අහනවා පිළිපදින්නේ නැහැ. ඔය ආදර පුතේ දේ ප්‍රේමාන්තරික වැඩක් නැහැ. ඒක හරියට ජාකබ් තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තිය කතා කරලා කියනවා. ජාකොබගේ 22 එහෙත් තමන්ව රවටා නොගෙන දහම් පණවිඩය අසන්නන් පමණක් නොවී එය පිළිපදින්නන් වන්න. ඒක කොහොමද බලන්න ඊළඟ වචන. මන්ද යමෙක් දහම් පණවිඩය අසන නමුත් එය නොපිළිපදින්නේ නම් ඔහු කැඩපතකින් තමාගේ මූණ ඇතිසැටියෙන් බලන මිනිසෙකුට සමානයි. ඔහු තම රූපය දෙස බලා අහක්ව ගිය පසු
තමා කෙබඳු මිනිසෙක් දැයි වහම අමතක කරයි. ඒ කියන්නේ කන්නාඩියෙන් මුණ බලන්නේ ඇයි? කන්නාඩියෙන් මුණ බලන්නේ ඇයි? දැන් කොණ්ඩේ අවුල් නම් කන්නාඩියෙන් මුණ බලලා මං කොණ්ඩේ හදා ගන්න ඕනේ. තේරුණාද කියන එක? ඉතින් කන්නාඩියෙන් දැන් මූණ කොණ්ඩේ දැන් කන්නාඩියෙන් මම මුණ බලලා කොණ්ඩේ අවුල් කොණ්ඩේ පීර ගන්න මම යනවා. දෙවියන්ගේ වචන කැඩපතක් වගේ ඒක බලලා මගේ ජීවිතේ ඒ අනුව හදාගන්නේ නැත්තම් මගේ ආදර ප්‍රේමන්තනේ ඒකයි මතේතුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ දයාබරව කියන්නේ 24 වෙනි වගන්තිය කියනවා එහින් යමෙක් මාගේ වචනය අසා ඒවා පිළිපදීද ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැනවතකට සමානය වචනේ අහලා පිළිපදින්න ඕනේ පටු දොරටුවෙන් ඇතුල් වෙන්න වීරයක් එෆර්ට් එකක් ඕනේ නිකම් බකන් නිලාගෙන හිටියට වෙන්නේ නැහැ තේසු දුක් විඳලා ඉවරයි මම ඉන්නවා නිකන් එහෙම එකක් බෑ එහෙනම් මොකද්ද වචනේ කියන්නේ නික්මයම 14 නික්මයම 14 උන්වහන්සේ කියනවා ඔබ නිශ්චල වෙන්න මම සටන් කරනවා උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක ඔබ නිශ්චල ඒ කියන්නේ නිශ්චල කියන්නේ මම නිකන් මම ඉන්නවා උන්වහන්සේ සටන් කරනවා මම හොදට ඉන්නවා මම ෆුල් කාලා බීලා ෂැෆෑන් එකේ ජොලි කර කර ඉන්නවා නේද උන්වහන්සේ සටන් කරනවා එහෙම එකක් නෙමෙයි නිශ්චල වෙනවා කියන්නේ be still කියන්නේ word terminology. ඒ කියන්නේ මොකක්ද? යුද ඇඳුම ඇඳගෙන සන්නද්ධ වෙලා සටන් සතුරා දිහා බලාගෙන සූදානම්ෙන් ඉන්නවා කමාන්ඩ් එක එනකන්. ඒකයි යුද්ධේ නිශ්චල ඉන්නවා කියලා කියන්නේ. ගීතාවලිය 46:10 be still and know that I am your Lord. ඔබ නිශ්චල වෙන්න මම දෙවිඳුන් බව දැනගන්න. නිශ්චල කියන්නේ නිකන් බලාගෙන ඉීමක් නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තනි වචනය අහලා ඒක ජීවත් වෙන්නට උත්සාහ කරන කෙනෙක්. ඒකට කට්ටක් කන්න වෙනවා. ඒ කට්ට කන්න ඕනේ. ඉතින් ඒ දවස් බලන්න වචනය කතා කරලා කියනවා. දැන් කම්මැලිද? දැන් දිගයි වගේද? කමක් නැද්ද? කමක් තිබ්බත් කරන්න දෙයක් නැහැ. තව එක දවසක් එන්න තියෙනවා ෆාදර් කියන්න වෙන කෙනෙක් අද නම් ඉතින් මෙහෙම තමයි තේරුණාද කියන එක අද වචන සෝරි ප්‍රේමල් වීඩියෝට කියන්නේ කෙසේ වෙතත් දැන් ගෙදර 23 25 වෙනි වගන්තිය බලන්න ගෙදර ස්වාමියා නැගිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින් ස්වාමීනි අපට දොර ඇරිය මැනවයි කියන කල නුඹලා කොතැනින් ආවා හුදයි නොදනිමි ඔබ පිළිතුරු දෙනව ඇත ඊට අපි ඔබ සමග කෑවෙමු බීවෙමු ඔබ අපේ වීදිවල ඉගැන්වූ සේකයි ඉගැන්වූය හරි උගන්නන තැන ඉන්නවා වචනය අහගන්නවා හැබැයි පටු දොරටුවෙන් ඇතුල් වෙලා නැහැ මම ඔබ දන්නේ නැහැ හොඳට මතක තියාගන්න මගේ ප්‍රේමන්තනි ප්‍රාත්‍යාර වලින් ගොඩ යන්න බෑ මම දන්නේ ඔබත් එක්ක කෑවා බිව්වා හරි සෙලිබ්‍රේට් කරා ඔක්කොම කරා මම ඔබ හිටිය තැන ප්‍රසන්ස් එකේ හිටියා ඒකෙන් බෑ ඔබ ආව තැන මම දන්නේ නැහැ ඒක උන්වහන්සේ මතේතුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තය කියන්නේ මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන අය මිස මට ස්වාමිනී කියන අය දේව රාජ්‍යයට ඇතුළු නොවන්න ඕයි. ඒ දවසේදී බොහෝ දෙනෙක් වහන්සේගේ නාමයෙන් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මම දිවස් වැකි නොකීමද ප්‍රබල ක්‍රියා නොකරෙම් දුෂ්ටාත්මයන් දුරු නොකළමුද ඔබගේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකළමුද ඇයි මට කියනවා ඇත. එවිට මම කිසි කාලයක ඔබ නොහැඳුනෙමි. දුදැනිනි මා වෙතින් අහක් යන්න. යන ප්‍රශංසාව නමස්කාරය තුල මගේ ආදර ප්‍රේමන්තනි බලය ලබලා පටු දොරටුවෙන් ඇතුළු නැත්තම් ප්‍රාතිහාර්ය තුල නතර වෙලා ප්‍රාතිහාර්ය වලින් ස්වර්ගයට යන්න බෑ. ප්‍රාතිහාර්යයට කියන්නේ ඉංග්‍රීසි වලින් සලකුණක් කියලා. a sign. It's not a goal. It's a sign. ඒ කියන්නේ සලකුණක් මිසක් අරමුණක් නෙමෙයි. ජේසුගේ ජීවිතයේ කුරුස්ස ගමනට යන ගමනේදී මගේ ආදර ප්‍රේමන්තනි ඊයේ සුවිශේෂය ආරම්භ වෙන්නේ කොහොමද? උන්වහන්සේ 22 උන්වහන්සේ ජෙරුසලම බලා යද්දී ජෙරුසලමට යන්නේ මොකක්ද? ඒ මහිමය. උන්වහන්සේ ගිය සතියේ කතා කරේ ලුක්තුමාගේ 12 වෙනි පරිච්ඡේදයේ 49 වෙනි වගන්තියේ කතා කරන්නේ මොකක්ද? මම ලෝකය ගිනිලන්නා වෙමි. මට එක්තරා බෞද්ධ ස්ථාපනයක් ලබන්න තිබේ. එය ලබනකම් මම පුලපුලා බලා සිටිමි. මම ඔබට සාමය දෙන පිණිස ආවෙමි ඔබ සිතන්නද? නැත. ඔබ තුල බේද ඇති කරන පිණිස ආවෙමි. ජේසුස් මොකද්ද මේ කියන්නේ? ඔබ සෙටල් කරලා ෂැෆෑන් එකේ බබාවුකුම් කරලා වෘතල් කරලා අනේ පුයර බබාලා කරලා යවන්න නෙමෙයි. හොල්ලලා කලත්තලා කලඹලා අවුල් කරලා පුච්චලා කටලා පවුඩර් කරලා නන්නත්තර කරනවා එක අත්දැකීමකදී. ජේසුස් ආවේකට එනිසා ඈත දකින හිර
වාව් ලස්සනයි බැස්ස යන ඉරදානි නවත් සඳුදේ නවත්තන්න බෑ බැස්ස යන ඉර වාව් නැගගෙන ඉර ආශා තේරුණාද කියන එක හැබැයි ඉර මුදුන්නුනාම ආව් වාව් නෙමේ එකම ඉර ඇයි මුදුන්නුනාම අවුල් ළඟ නිසා ස්වාමීන් වහන්සේ ගාවට ලං වෙන්න ඔබ මම පිච්චෙන්න ඕනේ මගේ කැමැත්ත ඉරෙන්න ඕනේ ජේසුගේ ඒකයි ඔබ ජේසුගේ ජීවිතය හරියට දන්නවනම් if you don't know scripture you don't know Christ ජේසුගේ ජීවිතය ඒ කියන්නේ බයිබලයේ විකෘති කරලා ඔබ කැමති දේ විතරක් ඒක සඵලතාවයකට පාවිච්චි කරන prosperity gospel එකක් නෙමෙයි ජේසුගේ ජීවිතයේ අන්තිම කාලේ උන්වහන්සේ පිලිප්පි කයිසාරිය හරහා යන්නේ උන්වහන්සේ දෙකපුලිස හරහා යන්නේ ඒ කියන්නේ ඒ ජුදාත් ප්‍රදේශ නෙමෙයි විජාතිකයන් ප්‍රදේශ යන්නේ ගෝලයන්ට කියා දෙන්න මම දුක් විඳින්න ඕනේ ඒක උන්වහන්සේ ජෝන්තුමාගේ මතයතුමාගේ 10 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා ජීව පේදුරුතුමා කියද්දී ඔබ ක්‍රිස්තුවරයානෝය දෙවියන්වහන්සේගේ පුත්‍රානෝය කියලා තොරග තැනන් වහන්සේ කියද්දී ජේසු කියනවා මොකක්ද 21 වෙනි වගන්තියේ එවිට උන්වහන්සේ එවක් පටන් ජේසුස් වහන්සේ තමන් ජෙරුසලමෙන් වැඩම කර ප්‍රභා මූලිකයන් හා නායක පූජකයන් දෙන විනයදරයන්ගෙන් බොහෝ දුක් වේදනා විඳින්නටත් මරුන් ලබන්නටත් තුන්වනදා උත්ථාන කර ලබන්නට යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්න පටන් ගත්සේක එවිට පේදුරු උන්වහන්සේ පැත්තකට කැඳවා තරවටු කරන්නට පටන්ගෙන ස්වාමීනි එය දුරින්ම දුරු වේවා එවන්නක් ඔබට කවදාවත් සිදු නොවේවා කීවේ පේදුරුතුමා කියනවා දුක් විඳින්න ලැබා වහන්සේ ඔවසේ මොනවද මේ කියන්නේ ඒ කියන්නේ ජේසුස් පැත්තකට අරගෙන ඉඳලා තරවටු කරනවා කියලා කියන්නේ ජේසු එහෙම කියන්න එපානේ එහෙම හොඳ නෑනේ එහෙම තරවටු කරන්න එපා හොඳේ හා වහන්සේ මොනවද කියන්නේ මම බාලු විකුණලා ඒ ගැම්මනේ තියෙන්නේ නැද්ද වහන්සේ මොනවද කියන්නේ අර කන කපුව වේද නැද්ද වහන්සේ මොනවද කියන්නේ ඔය අතකේ දුරින්ම දුරු වේවා දුක් විඳින්න එපා වහන්සේ ජේසුස් මොකද කියන්නේ සාතන් හසත්තාන් බාධාකාරය ආකට යනවා ඔබට බාධා ඔබ හිතන්නේ මිනිස්සු හිතන විදියට ඒ කියන්නේ මිනිස්සු හිතන්නේ ප්‍රොස්පෙරිටි සාර්ථකත්වය හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ තුල ඉන්නන ප්‍රශ්න නැති වෙන්න ඕනේ නැත්නම් රත්තරන් එන්න ඕනේ නැද්ද ෆෝන් charge වෙන්න ඕනේ wow නැද්ද wow නෙමේ ආව් මගේ ආදර ප්‍රමාන්තනේ බයිබලයෙන්ම නපුරා පිව රවට්ටන තැන් කාටවත් අපි ලේබල් ගහනවා නෙමෙයි හැබැයි කිතුණු ජීවිතයේ පටුමාවතින් ඇතුල් වෙන්නට ඒ දවසේදී බොහෝ දෙනෙක් ඒ කියන්නේ හොයනවා හැබැයි වහන්සේ ටික හිටියා හැබැයි යන්න බෑ උන්වහන්සේ ඔබට මට ආදරේ නම් ඔබ මම හදන විදිහක් තියෙනවා ඒකයි හීබ්‍රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ සමාවෙන්න 12 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 5 වෙනි වගන්තේ කතා කරලා කියන්නේ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළොද දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළොද මගේ පුත්‍රය සමිදානන් වහන්සේගේ හික්මවීම සුළු කොට නොසිතන්න. අපි හැමෝම කියමු උන්වහන්සේ කෑ ගහලා කියන උන්වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න. උන්වහන්සේට ප්‍රේම කරන ඊළඟ වගන්තේ ගන්න. මන්ද සමිදානන් වහන්සේට ප්‍රේම කරන අය වචනේ අයින් කරන්න ප්‍රේම කරන අයට උන්වහන්සේ චොක්ලට් දෙනසේක සාර්ථක වෙනසේක උන්වහන්සේට ආදරය කරන අයගේ ජීවිත සඵල වෙනසේක එහෙම එකක් නෑ බයිබලේ උන්වහන්සේට ප්‍රේම කරන අයගේ ජීවිතයට ප්‍රේම කරන අයට උන්වහන්සේ හික්මවනසේක හික්මවීම කියන්නේ මොකක්ද මගේ පිළිබඳ ඩිසිප්ලින් කරනවා අඹනවා හදනවා උන්වහන්සේ යෙසායා 48:10 කතා කරලා කියනවා මොකක්ද යෙසායා 48:10 උන්වහන්සේ කියනවා මේ හික්මවීම මොකක්ද ගිනි උදුනක රිදීමෙන්නව ශෝකය නැමත ගින්නෙන් මම ඔබ සෝදිසි කර බලමි. ඒතර වේදනාව වෙද්දී අරගල එද්දී ජේසුත් එක්ක ඇත්ත හිල්ලේක තිබුණ අන්නත්තර වෙනවා බිස්නස් එක ෆේල් වෙනවා ඊට පස්සේ පවුලේ අරගල වෙනවා අසනීප වෙනවා කැන්සර් පොසිටිව් ඊට පස්සේ මේ දේවත් එක්ක බයොප්සි රිපෝට් එක අවුල් වෙනවා දුක් විඳිනවා අරගල කරනවා සාර්ථක වෙන්නේ නැහැ. පගාදර ප්‍රමාන්තේ දඬුවම කියද්දි මේ දෙවියන් වහන්සේගේ දඬුවම මනුෂ්‍ය දඬුවම සම්බන්ධ කරගන්න එපා. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ මෙතන අම්මා තාත්තගෙන් ගුටි කාපුවා යට උස්සන් පොඩි කාලේ ඉඳන් ලැජ්ජනතු අසුස්සන් මම ගුටි කාලා තියෙනවා. ඒක කියන්නේ. අම්මා තාත්තගෙන් ගුටි කාපුවා කාලා නැද්ද? ගුටි කාලා තියෙනවනේ. අම්මා මමත් ගුටි කාලා තියෙනවා ප්‍රමාන්තේනේ. තුන් පාරක් තාත්තගෙන් කෑව චූ යන්න. අතපත් දාන්න.
දැන් දඬුවමේ තියෙන අවුල මොකක්ද දන්නවද? මම ගහන එකට කැමති නැහැ. සාමාන්‍ය දරුවෙට මම ගහන එකට කැමති නැහැ. මොකද ෆිසිකල් අවස්ථාවල් මම කියද්දී ඒක ඒ කියන්නේ කේන්ති ගිහිල්ලා ගහන එක පරි භයානකයි. දැන් මට ගහලා තියෙනවා 3 පාරක්. දැන් 3 පාරක් කියලා මතකයි පුතේ. හැබැයි ඇයි ගැහුවේ කියලා මතක නැහැ. දඬුවමේ පොඩි අවුලක් තියෙනවා දැන් නේ. ඇයි ගැහුවේ කියලා මම ගැහුවත් මතකයි, විදුවත් මතකයි, ඔක්කොම මතකයි. දැන් ඒ දඬුවම විදිහෙන් දෙවියන්වහන්සේගේ දඬුවම බලන්න එපා. අයි ජේසුස් දඬුවම් කේන්ති කියලා කසයක් කරන් දුන්නේ නැද්ද? ඈ? කසයක් කරන් ගැහුවේ නැද්ද කේන්ති කියලා ජේසුස්? ගැහුවේ නැද්ද? ගැහුණා මං අහන්නේ. ගැහුවනේ. ජෝන් තුමාගේ දෙවෙනි පරිච්ඡේදය යන බලන්න. ජෝන් තුමාගේ දෙවෙනි පරිච්ඡේදයේ බලන්න ජේසුස් කොහමද ගැහුවේ කියලා. හරිද? ඊට පස්සේ 15 වෙනි වගන්තිය. දැන් ජේසුස් දැන් දකින්නවා පරවි වෙලෙන්දුන් ඔක්කොම ඉන්නවා. ජේසුස්ට කේන්ති ගිහිල්ලා මොකද කරන්නේ? උන්වහන්සේ 15 වෙනි වගන්තිය ගියා. ලණු වලින් කසයක් සාදාගෙන ගවයන් දැන් මම ප්‍රේමවන්තයනි ජේසුට කේන්ති ගියා නම් දැන් කේන්ති ගිහිල්ලා මොකද කරන්නේ ලණු වලින් කසයක් හදන්න කේන්ති ගිහිල්ලා දැන් ලණුව අරගෙන තේරෙනවද කියන දෙන්න පොඩ්ඩක් ඉන්නවා දෙන්න මේ කසේ හදනවා කේන්ති ගිහිල්ලා කසේ හදන්න පුළුවන්ද අල්ලාහ් උච්චකෙන් තනෝ ඒකට කේන්ති ගම් ෆෝන් පොලේ ගහන්නේ ඇපල් එක අහුනාම සද්දෙට දු පැත්තක තියෙනවා. ඉතින් අර ගල් බාගේ පොඩ ගන්නවා නේද? ඇපල් නේද? එහෙම තමයි ගහන්නේ සමහරවල්. කසයක් හදන් ගහන්න බෑනේ මගේ ප්‍රමාදය. ප්‍රොපෝෂනේට් පනිෂ්මන්ට්. දෙවියන් වහන්සේ ඔබට දඬුවම් කරද්දී අර තාත්තම දඬුවම් කරපු විදිහ අමතක කරන්න. දෙවියන් වහන්සේ ඔබව දඬුවම කියන හිබ්‍රු වචනේ හරියට මෙන්න අඹනවා කියන එක. එනිසා සිත් තිරිගන්වන මේ වචන මොකක්ද? උන්වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ හික්මවනසේක. ඒ වගේම තමයි උන්වහන්සේට ප්‍රේම කරන අය කියද්දී 1 කොරින්ති දෙවනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය උන්වහන්සේට ප්‍රේම කරන අයට දෙන පොරොන්දු ගොඩාක් තියෙනවා. බලන්න 1 කොරින්ති 2:9 උන්වහන්සේ කියනවා ශුද්ධ ලියවිලි ලෙස දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නොදුටු කනින් නොඇසූ සිතින් නොසිතු දෙයකි. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය උන්වහන්සේට ප්‍රේම කරන අය ගැන කතා කරන බලන්න. දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබුවන්ට එනම් උන්වහන්සේට ප්‍රේම කරන අයට රෝම 8:28 ගන්න. එනම් උන්වහන්සේට ප්‍රේම කරන අයට උන්වහන්සේ සියල්ලෙහිදී උන්වහන්සේට ප්‍රේම කරන අයට සියල්ලෙහිදීම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව මම දනිමු. ආදරය කරන අයට දෙයක් තියෙනවා ලෑස්ති කරලා. හැබැයි පිඟාන හොදන්න ඕනේ බෙදන්න. ඒ තැනට එන්න ඕනේ ඔබට දෙන්න. ඒ තැනට ගෙන්න ඔබ ඩිසිප්ලින් කරන්න ඕනේ. මගේ ආදර ප්‍රේමන්තර කිතුණු ජීවිතය කියන්නේ එවැනි ජීවිතයක්. පීඩාව අරගලෙන් නැති ජීවිතේ තේරුමක් නැහැ. ඒ පීඩාව ASCII ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න ඒක වෙනම කතන්දරයක්. ඒ නිසා ඔබගේ මගේ ජීවිතයේ පාපයත් එක්ක එන පීඩාවක් තියෙනවා. ඒක උන්වහන්සේ හොසියා 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තයේ කියන්නේ මගේ සෙනග Tamanගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම ඔවුන් අතහැර මගේ වාස භවනයට යන්නෙමි. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා යනු ඇත. පාපයත් එක්ක අකිකර පුත්‍රයා තාත්තව දාලා යද්දී උරු කෑම කන්න වෙන අසික්කිත තැනකට ගිය පාපයත් එක්ක ඒක නෙමෙයි කුරුසිය කියන්නේ. ජේසුට එහෙයි කියද්දී මගේ අංක ඉල්ලන දෙයක් තියෙනවා. ජේසුට එහෙයි කියද්දී මම ප්‍රතික්ෂේප වෙනවා. මිස්අන්ඩර්ස්ටෑන්ඩ් වෙනවා. ඒක තැනදී මම නැති වෙනවා. නන්නත්තාල වෙනවා. කට්ට කාගෙන ඉන්න ජේසුගේ අතේ. දේව අම්මගේ ජීවිතය ඒකයි සිමියෝන් කතා කරන්නේ. ඔබගේ හදවත කඩුවකින් මෙන් ඇනෙනවා. මගේ ආදර ප්‍රේමන්තනි වාව් නෙමෙයි. ආව්. රිදෙනවා. හැබැයි රිදෙන තැන ස්වාමීන් වහන්සේට මම ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දුන්නා වූ පොරොන්දු ඉෂ්ට වන්නේ මේ විශ්වාස කළ අය භාග්‍යවන්තයි. ඔබගේ මගේ ජීවිතේ හැම අරගලයකදීම මගේ තාත්තා හැම දෙයකටම වඩා ඉහළින් ඉන්නවා. ඒකයි උන්වහන්සේ කතා කරන්නේ අද ඊයේ දෙවනි කියවීමේ හරි ලස්සනට උන්වහන්සේ කතා කළා කියන වචනය. මගේ ආදර ප්‍රේමන්තිනේ ඒ සිද්ධිරි ගන්වන වචන අමතක කරන්න එපා. හැබැයි ඒ අරගලයේදී උන්වහන්සේ කතා කළා කියනවා බලන්න. ඔබගේ හික්මවීම පිණිස ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න. දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරනසේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද්ද? හැම දරුවෙකුම දරුවන් ලබන දඬුවමට ඔබ පංගුකාරයෝ නොවෙත් නම් ඔබ පුත්‍රයන් නොව අවජාතක දරුවෙක්ය. මගේ ආදර ප්‍රේමාන්තයනි. එනිසා කිතුණු ජීවිතය අඳුරගන්න. සඵලතාවයේ ජීවිතයක් නෙමෙයි. සඵලතාවයේ ඔබ මගේ ජීවිතේ තියෙයි. ස්වාමීන් වහන්සේ ජීරේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ සපයන තැනන් වහන්සේ. ආබ්‍රහම්ට ජීරේ කියන ස්ථානයේ තමයි බැටළුවව දුන්නේ මරන්න පුතා වෙනුවට.
හැබැයි ඒ පුතා වෙනුවට මැරිච්ච බැටළු පැටව ඇවිල්ලා ජේසු උන්වහන්සේ කතා කළා කිව්වේ මම කොතනද ඉන්නේ ඔබ මෙතන ඉන්න වෙනවා. එනිසා පීඩාව කියන්නේ ඒ ප්‍රශ්නය ඒ තැන විතරක් බලනවා නෙමෙයි. ඒ සම්පූර්ණ ගැමට් එක. අපි සිද්ධියෙන් එළියට ගිහිල්ලා ඒ සිද්ධිය විතරක් නෙමෙයි. දුක් විඳීම, මරණය, උත්ථානය කියන මේ තෙව දෑරුම් සත්‍ය. අපි මේ යාඥාවේ ඔබට ගිහිල්ලා ඒක දෙය දකින්නේ. එනිසා අරගලයේ අස්සේ ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. දේව අම්මගේ ජීවිතය, දේව අම්මගේ අත අල්ලගෙන ඒ පීඩාව අරගලය තුල ගමනක් යන්න ස්වාමීන් වහන්සේ අද වචනය හරහා ඔබට ආරාධනා කරනවා. එනිසා මගේ ආදර ප්‍රමාන්තනේ ඔබට රිදෙන වෙලාවේ චුට්ටක් නතර වෙන්න. ඔබ පරදින වෙලාවෙ චුට්ටක් නතර වෙන්න. ඔබට හරියන්නේ නැති වෙලාවෙ චුට්ටක් නතර වෙලා අහන්න ස්වාමිනේ මේක මගේ පාපයත් එක්ක ඈඳිච්ච වේදනාවක්ද? අපි හැම කෙනෙක්ම ඇස් දෙක පියාගමු. ඔබ මේ මොහොතේ යන අරගලයට අවදි වෙන්න. මේ කාලේ ඔබගේ ප්‍රශ්නය තරන්න බැරි පීඩාව ජේසුගෙන් අහන්න. ස්වාමීනි මේක ඔබ වහන්සේ මාව අතෑරිය තැනක්ද? හරියට අකීකර පුත්‍රයා ඌරු කෑම කන තැනට වැටුණා වගේ. එහෙම තැනක් නම් මට පෙන්වන්න. හැබැයි තාත්තේ මම මේ අරගලේ යන්නේ ඔබ වහන්සේගේ අත අල්ලගෙනද? ඔබ වහන්සේට ලං වෙන්න මම දුක් විඳිනවා වැඩිද? මට හිතුනේ අතෑරලා යන්න. හැබැයි අද වචනේ ඔබ වහන්සේ කියන්නේ ජේසු අයිති කරගත්තාම තමයි අම්මගේ හදවත බිඳුනේ. හදවත බිඳුනහම තමයි ගීතාවලියේ 51 18 කියන්නේ 16 කියන්නේ තැළුණු බිඳුණු සිතක් තරම් ප්‍රසන්න පඬුරක් ඔබ වහන්සේට නැහැ. ගීතාවලියේ 34 18 කියනවා බිඳුණු සිතක් ඔබ වහන්සේ ඉවත දාන්නේ නැහැ. මගේ වේදනාව තරම් ප්‍රසන්න දෙයක් ඔබ වහන්සේට නැහැ. Pain is power. He will never let your pain go down drain. ඒ වේදනාව කවදාවත් අපත යන්නේ නැහැ. එනිසා ඒ වේදනාව අපත යවන්න එපා මගේ පුතේ දුවේ. ජේසුගේ වේදනාවට මුසු කරන්න. ජේසුගේ දුක් විඳීමේ හීනතාව පූර්ණ කරන ඔබට මිෂන් එකක් තියෙනවා. Suffering is a calling. දුක් විඳීම කැඳවීමක්. හැම ශුද්ධවන්තයෙක්ම දුක් විඳපු කෙනෙක්. හැම කෙනෙක්ම එක එක්කෙනාගේ දුක වෙනස්. අපත යවන්නට එපා. ඔබ ජේසුට ගොඩාක්ම ලං වෙන්නේ ඒ අරගලය තුලයි. උන්වහන්සේ මුළු ලෝකෙම ගලව ගත්තේ වේදනාවෙන්. එනිසා පටු දොරටුවෙන් ඇතුල් වෙන්නට වීරය කරන්න. එෆර්ට් එකක්. ඒක ඔබ කරන දෙයක් නෙමෙයි. ඔබ උත්සාහ කරනවා විතරයි. ගීතාවලිය 85:11 කියනවා විශ්වාසවන්තකම මිහිතලයෙන් ඉහළට යනකොට දැහැමි බව ස්වර්ගයෙන් පහළට එනවා. Not to be successful but to be faithful. බැරි ගාතේ වාසේ කියන දේ කරන්න මම උත්සාහ කරද්දී වාසේ මහා පුදුම දොරක් මගේ ජීවිතේ අරිනවා. මට පේන එකක් නැහැ, මට තේරෙන එකක් නැහැ. හැබැයි මම අදහනවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දුන්නා වූ පොරොන්දුව ඉෂ්ට වෙනවාමයි කියලා අම්මගේ අත අල්ලගෙන අදහනවා. එනිසා ජේසු ස්වාමීනි මාත් එක්ක ඉන්න. මට ඒ ප්‍රඥාව දෙන්න. වේදනාවට එහා ගිය මහිමය දකින්න. වේදනාව හරහා දකින්න මහිමය අයිති කරගන්න. ඒ අරගලය හරහා මම යන්න ඕන නිසාම කැලේ කපන්නට ඕන වවන්නට කලින්, පරණ දේ කඩන්න ඕනේ හදන්නට කලින්, පිඟාන හොදන්නට ඕනේ බෙදන්නට කලින්. නිසාමයි ස්වාමිනී මගේ හැඩි වෙච්ච ජීවිතය ඔබ වහන්සේ හැඩ කරන්න එන්න. මගේ ව්‍යසනය ඔබ වහන්සේ වාසනාවක් කරන්න එන්න. මගේ සාපය ඔබ වහන්සේ ආශිර්වාදයක් කරන්න එන්න. ඒක ගමනක් බව මතක් කරන්න. වේදනාව හරහා යා යුතු ගමනක් බව මතක් කරන්න. ඒ ගමන යන්න මට ශක්තිය දෙන්න, මට දිරිය දෙන්න, මට බලය දෙන්න. ආමෙන්. අපි හැමෝම නැගිටලා අපගේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේට පුද කර සිටිමු. විශ්වාසිකගේ ආඥාවලට සහභාගී වෙමු. ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන ආඥා අසා වදාළ මැනව. ස්වාමීනි අප කරන ආඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි, ශුද්ධව සභාවට එල්ලවන විවිධ අභියෝග හමුවේ නොසැලී නිවැරදි නායකත්වයක් ලබා දෙන්නට අප සුදුතුම් පියාණන් ඇතුළු
පැවිදි පූජක හා ගිහි නායක නායිකාවන්ට අවශ්‍ය ශුද්ධාත්ම බලය හා ධෛර්යය ලබා දෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි, ධනයට බලයට හා වස්තුවට ගිජුවීම නිසා ජාති ආගම් හා රැකියාවන් ලෙස ජනතාව බෙහෙද කරන ජනනායකයින්ට තම වරද වටහා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ලබා දෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි, කතෝලික ඉගැන්වීම් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්නටත් තම ජීවිත අරගල හමුවේ ඔබ වහන්සේ තුලම යැපෙන්නටත් අප මීසම් ජනතාවට අවශ්‍ය නිසි මඟ පෙන්වීම ලබා දෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි, රෝගීන් විවිධ දේ සඳහා ඇබ්බැහි වූවන්, කොන් වූවන් හා පීඩා විඳින්නන් අතීන්ද්‍රිය ක්‍රිස්තු දේහයේ අවයවයන් බව මතක තබා ගනිමින් සතුටින් පිළිසරණ වන්නට අවශ්‍ය සංවේදී සිත් අපට දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. සුළු මොහොතක් නිහඬව අපගේ පෞද්ගලික ඉල්ලීම ස්වාමීන් වහන්සේට පුද කර සිටිමු. මෙගිද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. පඬු පිදීම වඩිවන්න. Pidimi
සියලු දෙයින් සුසුදු සිතින් මම පුදවි පුදවි මගේ සියලු ආශා මගේ සියලු දුක් සහ සැම සොම්නස් මගේ මුළු දිවිය පුරා ඔබට පදුරු ලෙස ඔබට පුදමි මම සැම මොහොතක් පාසා ඔබට ඔබටම දෙවිදු ඔබටම මගේ පිදුම සපුරා සමිඳුනේ ඔබටම අප කැපවේ මම පිදෙමි පිදෙමි සියලු දෙයින් සුදු සිතින් මම පුදමි පුදමි සහෝදර සහෝදරනි මාගේ සහභාගයාගේ සිළු බාලාති දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු සුදෝ සභාවටත් ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. ස්වර්ගික පියාණනී මේ දිව්‍ය ආගය මගින් සිදුවන පඬුරුව මාරුව ලෙස ඔබ වහන්සේ අපට දුන් දෑ යලි පිළිගත මැනව. ඔබ වහන්සේම අපගේ තිලිනය වී ඔබ පුතුන් මගින් අප වෙත වැඩිය මැනව. ඔබ වහන්සේ සදාටම වැඩ සිටිනසේක රජකම් කරනසේක. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටීමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. යෝග්‍යවුද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදා ජීවමාන දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝගීත්වය සාධාරණය කැලවීමදායකය. අපගේ ප්‍රශංසාවෙන් ඔබ වහන්සේගේ මහිමයට වෙනසක් නොවන්නේය. ඔබට ප්‍රශංසා කිරීමට අපට වරම් ලැබෙන්නේද ඔබ වහන්සේගෙන්මය. අපගේ තුති පිදීම ඔබ වහන්සේට ඉතා අල්ප දෙයක්වත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට ඔබ වහන්සේගේ දීමනා ලැබෙන්නේය. උන්වහන්සේ මගින් අහසද පොළවද සුරදූත සමූහයද ඔබ වහන්සේට නිතර ගායන තුති ගීයට අපි දුමෙසේ එක්වන්නේමු. සවිශුද්ධය සවිශුද්ධය ලෝකාකාරී ස්වාමීන් වහන්සේ සවිශුද්ධය ආසත් පොළවල් ඔබගේ මහිමයෙන් පිරිතිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිතමාන භාග්‍යවත් වේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. ඒ හේන ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබරව අයද සිටින්නේමු. අප එසේ අදනුයේ මේ පඬුරු අප උදෙසා
අප ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පුබේ රැගෙන වහන්සේට තුති පුදමින කඩා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමමයෙන් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳු පසු උන්වහන්සේ සියම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. සමමයෙන් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූ අනන්තෝද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පව්කමාව සඳහා බුදේසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුන් ලබන්නේ. මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්න. අපි විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. එයින් පියාණන් වහන්සේගේ මරණ දොත්තානිද සිහිපත් කරමින් ජීවනදායක පුපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් අපට සේවය කරන්නට සුදුසු වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනි මුල්ලේ පැතර පවත්නා බාසගේ ශුද්ධ සභාව සීකල මැනව ෆ්‍රැන්සිස් නැමැති අපගේ පුදු පියාණන්ද මැල්කම් රංචිත් නැමැති අපගේ අගරාධ ගුරුතුමන්ද සහායක රාධ ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලසුණු මැනව. නැසීගේ දයාබර සියලු දෙනා සිහි කර ආඥා කරමු. උත්තානයේ බලාපොරොත්තු ඇති මේ අපගේ ආදර සහෝදර සහෝදරයන්ද මාසික දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර බාංශගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතාවන්ද කනේ මරියාවන්ද එතුමගේ දම්පතින් වන ජොසේ මුනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්හි වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තවදුරටත් සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් වහන්සේ මගින් අපට වරම් දේවාවදාළ මැනව. දොත්මුතු දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා.
ගැලවීම දායකයන්ට පරිදින් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදීම මෙලෙවේදට වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී ඇහැපති නම මුදාගත මැනව. ස්වාමිනී සියලු ඇහැපති නම මුදා ගන්නමෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙනමෙන්ද අපි ආයෙත් දෙමු. වෙත බවහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන රටරුම් පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස්වන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදාට ඔබ වහන්සේගේ. සාමයබ සමග තබා යමි මාගේ සාමයබට දෙමි ස්වකී ශ්‍රාවකයන්ම තවදාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගියද දානය කරන්න කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩ වසනසේක රජකම් කරනසේක. ආමේන්. ජේසුට විතරක් දෙන්නට පුළුවන් ඒ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙකුට දයාබරව සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව හරින දේවාශිපාලකයනි අපට කරුණා කළ මැනව. ලොවේ පහන් දේවාශිපාලකයනි අපට කරුණා කළ මැනව. ලොවේ පහන් දේවාශිපාලකයනි අපට සාමය දෙනු මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් ජීවමාන දෙවන් වහන්සේගේ පුත්‍රයන් නිශ්චිතාත්මන වහන්සේගේ සහායක දමාසගේ මරණය මගින් වාසී ලෝකේ ජීවමාන කළසේක. වහන්සේගේ ශ්‍රී ශරීර රුධිරන භාවයෙන් මාගේ සෑම සියලු පවුලින් සෑම හැපතින මම උදාගත මැනව. වහන්සේගේ අනපනත් සියල්ල නියලිසන සැලසුන මැනව. කිසි දිනක කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදෙන මැනව. මෙන දේවාජ බාලකයානෝ මෙලොවේ පෞද්දරලන්නට වැඩියා වූ තැනන් වහන්සේ. අජබාලකයන්න්ගේ භෝජනයට කැඳවීම ලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ දේශ වඩින්නට මම සුදුසුෙක් නොෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවන්නේය. ආත්මිකව දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව. අහෝ ජේසුනි මෞදේසා ඔබ වහන්සේ සැඟවී ඉන්නා ශුද්ධ මණ්ඩපයේ වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනි මම ඔබ වහන්සේට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ වහන්සේ ලබාගත නොහැකි බැවින් එහෙත් එන්න ඔබ වහන්සේගේ වරප්‍රසාදයේ සමගින් මා වෙත එන්න. ආත්මිකව මා හද තුලට එන්න. මා හද පිරිසිදු කළ මැනව. ඒ ශුද්ධවන්ත කළ මැනව. මාගේ හදවත ඔබ වහන්සේගේ හෘදය විසින් සලකන්න. ආමේන්.
ජනතාවේ අසව් හොඳ හැටි කන්දේ ඔබ අමතා යලි අමතා කියති මෙසේ සමිදරුවාරු ඔබ අමතා යලි අමතා කියති මෙසේ සමිදරුවාරු Savidaru
වෙමි ඔබව හදා බැලුවෝ මම වෙමි ඔබව මුදාගත්තෝ නොපැකිල සිටියුණුවා නොපැකිල සිටියුණුවා සමිඳුන් ජනතාවේ අසව් හොඳ හැටි කන්දේ ඔබ අමතා යලි අමතා ප්‍රියදිලිසේ සමිදරුවාරු ඔබ අමතා යලි අමතා ප්‍රියදිලිසේ සමිදරුවාරු ජනතාවේ අසව් හොඳ හැටි කන්දේ ඔබ අමතා යලි අමතා සියදිලිසේ සමිදරුවාරු ඔබ අමතා යලි අමතා සියදිලිසේ සමිදරුවාරු ආදර දරුවනි ප්‍රියාදර සහෝදර සහෝදරිනි අපගේ ආත්මික ඥාන කාන්තියේ හතරෙන් නුවාණය අද දවසේදී මේ නුවාණ කටයුතු සංවිධානය කළා වූ ඒ හතරෙන් නුවාණේ සුළුම කොට්ටාස නායක නායිකාවන්ට සහ ඔවුන්ට සහයෝගය දක්වපු සියලු දෙනාටම මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මේ නුවාණ දිව්‍ය පූජාව අර්ථවත් කරන්නට දෙව්දුන් වෙතට අපි වාරගෙන යන්නට ඒ දේව පෝෂණය අපට ලබා දුන්නා වූ ගරු කල්න පීරිස් පියතුමා ඇතුළු ඒ දරුවන් සෑම දිනාටම මා ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේ බ්‍රහස්පතින්දා දවසේදී පැමිණෙනවා. උන්වහන්සේගේ ඒ කණ්ඩායම සමග ඒ සුවදානයේ මෙහෙයක් කිරීම සඳහා බදාදා දවසේදී අපේ පාපුච්චාරණ දිනය මනස්ථාපී දිනය පසුව බ්‍රහස්පති දවසේදී උන්වහන්සේ එදින උන්වහන්සේගේ ඒ කණ්ඩායම සමග ඒ සඳහා පැමිණෙනවා. මමයි උන්වහන්සේ සම්පූර්ණ වෙනස්. මම බොහොම හිමින් කතා කරන පුච්චලේ. උන්වහන්සේ විනාඩියට වචන කොහොමත් 100ක් විතර කියනවා. මම 20ක් කියනවා නම් උන්වහන්සේ 100ක් කියනවා. ඒක ඒ ආලේපේ උන්වහන්සේ ලැබිලා තින්නේ ආරංචිය ලැබෙන ආරංචි උන්වහන්සේව කාර්නිම්පානෝ තරුණ තරුණියන් උදෙසා මේ දේව වචනේ අරගෙන යන්නට උන්වහන්සේ විශේෂාකාරයෙන් තෝරගෙන තිබෙනවා. මේ වර්ෂයේ මම හිතන්නේ ඒ මාරු වීමවලදී ඒ දේ සිදු වෙනවා. මම හිතන්නේ ඒක තමයි ලොකුම දේ මේ තරුණ දුවා දරුවන් අතරට මේ දේව වචනේ අරගෙන යන්නේ. ඒගොල්ලන්ට තමයි ඒක අවශ්‍ය. ඒ දුවා දරුවන් තරුණ තරුණියන් සහ මේ දුවා දරුවන් තමයි දේව වචනේ අධ්‍යයනය කරන්නට ඕනේ, දැනගන්නට ඕනේ. ස්වාමින් වහන්සේ ගැන දැනගත්තම තමයි ජීවත් වෙන්න පුළුවන්. You live what you believe. ඔබ විශ්වාස කරන දේ තමයි ජීවත් වෙන්න පුළුවන්. විශ්වාස කරන්න ඔබ දැනගන්න ස්වාමින් වහන්සේටම දැනගත්තොත් තමයි ඔබට ඒ දහම තුල ඒ වචනේ තුල ජීවත් වෙන්න පුළුවන්. ඉතින්
මැෂින් එකක් වගේ දේව වචනේ උන්වහන්සේ හැමෝටම කියලා දෙනවා. ඉතින් ඒක ස්වාමින් වහන්සේ උන්වහන්සේට ලබා දීලා තිබෙන ලොකු දායාදයක්, ලොකු ආලේපයක්. ඉතින් අපි ඒ ගැන ගොඩාක් සන්තෝෂ වෙනවා. මේ මුල් ලංකාවේම මේ දේව වචනය අරගෙන යන්නට උන්වහන්සේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකේ පුරාම මේ YouTube channel හරහා Facebook page හරහා උන්වහන්සේ දිනපතාම මේ දේ කරනවා. මොකද මටත් මගේ WhatsApp එකටත් හැමදාම ওই ඔක්කොම එනවා. මට ඔක්කොම කියවන්න බැරුව මම ටිකක් හරි කියවලා වචනේ මටත් ඒක ලොකු පෝෂණයක් ලැබෙනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මම කැමතියි මේ මෙතන ඉන්න දරුවා මොනතරම් ඉක්මන් ඇතිවෙන්ද බලන්න, මොනතරම් ඉක්මනින් මේ දේව වචනය ෆාදර් කියනකොට මේක ස්ක්‍රීන් එකට දාන්න. ඒකත් ආලේපයක්. ඒකත් විශේෂ මේ දරුවට ස්වාමීන් වහන්සේ දීලා තියෙන විශේෂ වරප්‍රසාදයක්. හොඳ ටීම් එකක් ඔබ වහන්සේට හම්බෙලා තියෙනවා. that's the grace of God. ඉතින් මේ කණ්ඩායමත් එක්ක, තරුණ පිරිසත් එක්ක ඒ ගමන යන්න ඔබ වහන්සේට දේව ආශිර්වාද ලැබෙන්නේ කියලා අපි ආඥා කරනවා. ඒ වගේම මා නැවතත් මතක් කරනවා මේ අපි මේ මංගල කාලේ හමු වුණ විට නොදන්නා අය, නාඳුනන අය අප අතර ඉන්න පුළුවන්. සැකසහිත ඒ අය ඔබට හමු වුණොත් ඒ අදාළ පාර්ශවයන්ට ඉක්මනින්ම දැනුම් දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ඊයේ තුන්වෙනි නුවානේ ඒ පෞල් පරිත්‍යාගයන් රෝස කුසුම් 10700යි, ජේසු බිරිඳු 9500යි, සෙබස්තියන් ඒකකෙන් 7600යි, සාන්ත බර්නදෙත් ඒකකෙන් 4550යි, නම් නොකල ඒ කවර වලින් 6250ක් ලැබී තිබුණා. මුළු එකතුව රුපියල් 38600යි. අවසානයේ ආඥාව. දත් වැඳ ගන්න. දෙනෙත් වසා ගන්න. අද ආව ඔබමද ගෙදර යන්නට යන්නේ? කිසි දෙයක් උනේ නැද්ද ඔබට? ඔබ නතර වෙච්ච වචනය අයිති කරගන්න. අද ජේසුවට කතා කරපු දේ නැවත සිහි කරන්න. පාර වැටිච්ච බීජ වගේ නෙමෙයි. කල්තලාවේ වැටිච්ච බීජ වගේ නෙමෙයි. කටුපන්දරු වල වැටිච්ච බීජ වගේ නෙමෙයි. බිඳුණු හදවතේ තැලිච්ච බිඳිච්ච තැනට වැටිච්ච වචනය. පළදරනවාමයි විශ්වාස කරන්න. ආව් වාව් අධ්‍යාත්මික නෙමෙයි. ආව් වේදනාවක. තේවම්මගේ අත අල්ලගෙන වචනය අතහගෙන පීඩාව මැද ස්තුති කරන, ප්‍රශංසා කරන මා ඇතුලාන්ත ප්‍රීතියක ජීවත් වෙන්නට බලය ඉල්ලලා අපි ආඥා කරමු. අපි ආඥා කරමු. සදාතන දෙවි ස්වාමිනී, මේ දිව්‍යමය අභිරහසට පංගුකාර වීම හේතු කොට අපට ඔබ වහන්සේගේ ගැලවීම උදා කර දුන මැනව. ඔබ වහන්සේගේ ධර්මයේ තිරසාරව දිවි ගෙවීමට අපට ආලෝකය දුන මැනව. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයානෝ, පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. යන සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. මහාදර ප්‍රමාන්තින හිට දවස් අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. ඒ වගේම මෙන්වාන කාලේ පුරාවටම ස්වාමීන් වහන්සේගේ ආලය පිළිලා දේවම්මට අපි එක නමෝ මරියක් කියමු. නමෝ මරියනි ප්‍රතිප්‍රසාද පුණ්‍යවන්තයනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි
ශ්‍රීනතරණ ආශිර්වාදලා දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වංචේ ආශිර්වාදලා දහම සාන්ත මරියනී දෙමෑණියනි පාපය උපදේශා දැනුත් අපේ මරණ වේලෙදී ත්‍යාඥා කළ මනවාමෙන් අපි බ්‍රහස්පතින්දා යනවා හැබැයි ඉදා මේට වඩා වෙලා යනවා ප්‍රශංසාමය තියෙන්නේ ඒ නිසා හවස තේ එකක් බීලා මොනවා හරි කාලම එන්න චුට්ටක් බඩගින්නේ ඉන්න වෙයි 9 මාර 10 විතර වෙනකන් අපි සමහර වෙලාවට කමක් නැද්ද ෆාදර් බ්‍රහස්පතින්ද කමක් නැහැනේ 9 මාර 10 වෙනකන් විතර ප්‍රශංසාමය තියෙයි පූජාවෙන් පස්සේ ඒකට ලෑස්ති වෙලා ඉන්න කියලා දයාබර විල්ලා සිටිනවා ඒ දවස වෙනුවෙන් අනිත් හැම පියතුමන්ලා උදෙසාම පෞද්ගලිකව යාඥා කරද්දී මතක් කරන්නට කියලා ඉල්ලා සිටිනවා අපි අවසාන ගීතිකාවට සහභාගී වෙමු සියලු දෙනාම සාන්ත කුරුසය අධ්‍යාලමෙන් පෙසතුරන්ගෙන් ගලවා දේවා අපගේ දෙවි ස්වාමීනි පිතාගේ පුත්‍රයාගේ ස්පිරිතු සාන්තගේ නාමෙන් නාමෙන් සෑම දිනකටම ජේසුස් පීඨයි good night sweet dreams